සුබ සන්ධ්‍යාවක් වේවා. කලබල වෙන්න එපා. ඔයාලගේ ළඟ මේ නිබන්ධනේ නැහැ. හොයන්න එපා. සර් ඔව්. අර පරිසරයේ කිය අර සින්දු ටිකක් අහන්න තියෙනවා සර් අහනවා දන්නේ. ඒකත් අහනවා. මේ නිබන්ධනේ ඔයාලගේ ගාව නැහැ. මේ නිබන්ධනය print out ගන්න ඕනෙත් නැහැ. මම අද කියලා දෙන පාඩම හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ print out ගන්නේ නැතුව මේ ගණන් ටික කොලයක පොතක ලියලා ගණන් ටික හදන්න විතරයි තියෙන්නේ. හරිද? අද එතකොට මම පාඩම කියලා දෙනවා කොහොමද මේ ගුණ කිරීම පාඩමක්. මේක අලුත් පාඩමක් නෙවෙයි. ඔයාලා 3 වසරේදී 4 වසරේදී ඉගෙනගෙන නේද මේ 5 වසරේදී තියෙන ගුණ කිරීමේ පාඩම හරි ලේසි පාඩමක්. ඉතින් ඒක නිසා පොඩි වෙලාවක් තියෙන්නේ මේකට. පාඩම කියලා දුන්නට පස්සේ මේ ගණන් ටික කොලයක ලියලා ඔයාලට හදන්න විතරයි තියෙන්නේ. රයිට්? මේ මතක් කිරීමක් කරන්නේ අලුතෙන් උගන්වන පාඩමක් නෙවෙයි මේක. ඒක නිසා හොඳට අහගෙන ඉන්න. ඒ විතරක් නෙවෙයි ඔයාලට මම පාඩම පටන් ගන්න කලින්ම කියනවා. හොඳට බලන්න ගුණ කිරීමේ පාඩමේ තියෙන මාතෘකාව මොකද්ද? ඉලක්කම් 3කට නොවැඩි සංඛ්‍යා 2න් 3න් 4න් සහ 5න් ගුණ කිරීම තියෙන්නේ. නේද? එහෙනම් 2න් 3න් 4න් 5න් ගුණ කරන්න අපිට ඕන ගුණන වගු ටික මොනවද? දේවරක් චක්‍රය, තුන්වරක් චක්‍රය, හතරවරක් චක්‍රය සහ පස්වරක් චක්‍රය පාඩම් වෙලා තියෙන්න ඕන. අපි මේවා ඉතින් 3 වසරේ ඉඳලම පාඩම් කරපු නිසා ඔයාලට එච්චර ලොකු අමාරු අපහසු දෙයක් නෙවෙයි මේවා. මේ පාඩම හරි පහසු වෙයි ඔයාලට. හොඳයි. එහෙනම් අපි පාඩම පටන් ගනිමු. උවමනාවෙන් අහගෙන ඉන්න සහ බලාගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලා අභ්‍යාසය කරන්න. හොඳයි. බලන්න. මම මුලින්ම පුතාලට උදාහරණ දෙකක් දීලා තියෙනවා. හොඳට බලන්න. ඉලක්කම් දෙකක් ගුණ කරන විදිය. නේද? ඉලක්කම් දෙකක් ගුණ කරන්න. දැන් අපිට මෙතන නම් 82 දෙකෙන් ගුණ කරලා තමයි පෙන්නලා තියෙන්නේ උදාහරණේ. ඉතින් මම දන්නවා මෙතන ඉන්න හැමෝටම පුළුවන්. ඒ වුණාට ඉතින් පාඩමක් අපි මුලින් ඉඳලා නැවත කතා කරන්න එපා. ඒක නිසා තමයි මේ වගේ සරල උදාහරණ කියලා දෙන්නේ ඉස්සෙල්ලම. එහෙනම් අපි දන්නවා ගුණ කරන්න පටන් ගන්න දැන් දෙකෙන් ගුණ කරන්න තියෙන ඉස්සෙල්ලම මේ තියෙන එක ස්ථානීය තමයි මුලින්ම ගුණ කරන්න ඕන නේද? එහෙනම් දෙවරක් දෙක කීයද කියලා අපි ලියන්න තියෙන්නේ. දෙවරක් දෙක 4යි කියලා ලියනවා. හරිනේ. ඊළඟට ගුණ කරන්න තියෙන්නේ දෙවරක් 8. දෙකේව 8ක්. දෙවර චක්‍රය ගියාගෙන යනකොට දෙවරක් 8 16යි. එහෙනම් තවත් එහාට ගුණ කරන්නත් නැහැ. නේද? ඒක නිසා අපි 16ම ලිව්වා. අන්න උත්තරය ආව 164යි කියලා. ඒ වගේම නෙවෙයි ඊළඟ එක 67 දෙකෙන් ගුණ කරන් තියෙන චූටි වෙනසයි තියෙන්නේ. මේව ඔයාලා දන්නවා දැනටමත්. බලන්න දෙවරක් 7. මුලින්ම එක ස්ථානයේනේ ගුණ කරන්නේ. එකේව 10ව තියෙන්නේ. දෙවරක් 7 14යි. 14න් අපි ලියන්න ඕනේ එකේ ඒවා අපේ ලිය තියෙන 4 විතරයි. ඕන 14න් 4යි කියලා ලිව්වා. එකක් ඉතුරුයි. ඒක 10 ස්ථානයට අපි අරගෙන යන්න ඕන නේද? ඉතුරු එක 10 ස්ථානයට අරන් ගියා. ඊළඟට බලන්න එහෙනම් තියෙන්නේ දෙවරක් 6. දෙවරක් 6 12යි. ඒ 12ට මේ ඉතුරු එකත් එකතු කරන්න ඕන. 12 එකයි 13යි කියලා ලිව්වා. අන්න 134යි. ඒකට මතක තියාගන්න ඕනේ මේ ගුණ කිරීම පාඩමේ දෙවනි ප්‍රශ්න පත්‍රයේට අනිවාර්යයෙන්ම ලකුණු දෙකක එක ගාණක් තියෙනවා. හැබැයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ ගුණ කිරීම ප්‍රයෝජනට අරගෙන සෑහෙන ප්‍රශ්න සංඛ්‍යාවකට ඔයාලට උත්තර ලියන්න වෙනවා. ඒක නිසා ඊටමත් වැදගත් පාඩමක් තමයි මේ ගුණ කිරීම පාඩම වෙන්නේ. හොඳයි. අපි යනවා එහෙනම් ඊළඟ එකට. මොකද්ද තියෙන්නේ බලන්න. එක් ගොඩක පොල් ගෙඩි 225 බැගින් ගොඩවල් දෙකක ඇති පොල් ගෙඩි ගණන අපෙන් අහනවා. හොඳට තේරුම් ගන්න. මේ ගණන හරිම පහසුයි. හැබැයි උනාට අපේ මේ ඉන්න කට්ටිය දැන් මේ 5 වසරේ හිටියට මේ ගාන කියවලා සමහරුන්ට බෑ හිතාගන්න මේ ගාන හදන්නේ එකතු කරලද ಗುಣ කරලද බෙදලද කියලා පොඩ්ඩක් පැටලිලි සහිතයි තාවම. ඒක නිසා උවමනාවෙන් අහගෙන ඉන්න ඕන මේ මොකක්ද මම කියන්නේ කියලා. හොඳට බලන්නකෝ ගාන නැවතත්. එක් ගොඩක පොල් ගෙඩි 225 බැගින් ගොඩවල් දෙකක ඇති පොල් ගණන කීයද කියලා අපෙන් අහන්නේ. නේද? එක් ගොඩක තියෙන්නේ පොල් ගෙඩි 225යි. ගොඩවල් දෙකක තියෙන පොල් ගෙඩි ගණන අපෙන් අහන්නේ. ගොඩවල් දෙකක තියෙන පොල් ගෙඩි ගණන අපෙන් අහනවා. right. එහෙනම් බලන්න එක ගොඩක තියෙන්නේ 225යි. ගොඩවල් දෙකක ඇති කියන්නේ එහෙනම් 225 ඒවම දෙකක්. අපිට ගාන හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. නේද? ගාන හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.
ඒ කියන්නේ ගොඩවල් දෙකක් කිව්වම අපි දන්නවා 225 ගොඩවල් දෙකක් කියන්නේ ඔන්න ඕකනේ. මේ විදිහටත් හදන්න පුළුවන්. right? එහෙම නෙවෙයි දැන් අපේ මේ පාඩම ඇවිල්ලා ಗುಣ කිරීමනේ. එකතු කිරීම නම් ඔහොමයි අපි උත්තරේ හදන්නේ. අපි ಗುಣ කිරීම නම් අපි දන්නවා ಗುಣ කරලත් හදන්න පුළුවන්. ඒ කියන්නේ නැවත නැවත එකතු වීමනේ ಗುಣ කිරීම කියන්නේ. නේද? ඒක ඔයාලා දන්නවා. එහෙනම් 225 ಗುಣ කරන්න තියෙන කීයෙන්ද? දෙකෙන්. එක ගොඩක තියෙන්නේ 225යි. ගොඩවල් දෙකක තියෙන පොල් ගෙඩි ගන්න හොයාගන්න. එහෙනම් 225 දෙකෙන් ಗುಣ කරන්න තියෙන්නේ. right. එහෙනම් බලමු අපි ಗುಣ කරලා 225 දෙකෙන්. හොඳට බලාගන්න ඉලක්කම් තුනක් දැන් මේ ಗುಣ කරන්න හදන්නේ. ඉලක්කම් තුනක් ಗುಣ කරනයි කියලා පුතා වෙනසක් නැහැ. අර ඉලක්කම් දෙකක් ಗುಣ කරා වගේම තමයි ටට්ටක් ගාලා අපි ಗುಣ කරගෙන එන්න තියෙන්නේ. right ඔන්න බලන්න. දෙවරක් 5. ඒකෙත් අපි දන්නවා එක ස්ථානයෙන් පටන් ගන්න ඉස්සෙල්ලම නේද? එක ස්ථානයෙන් පටන් ගන්න ಗುಣ කරන්න. එහෙනම් ඔන්න දෙවරක් 5 10යි. 10න් අපි ලියන්නේ බිංදුව විතරයි. එහෙනම් ඔන්න එකක් ඉතුරුයි කියලා 10 ස්ථානයට අරගෙන යනවා. මේව ලියා ගන්න ඕනේ. ඉතුරු වුණා නම් අපි ඒක අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. ඔන්න 10 ස්ථානයට අපි අරන් ගියා 1. ඊළඟට බලන්න. ಗುಣ කරන්න තියෙන්නේ දෙවරක් 2. දෙවරක් 2. දෙවරක් 2 4යි. අර ඉතුරු එකයි 5යි කියලා ලියනවා. හරිනේ. ඔන්න ඉතුරු එකත් ගත්තා. දෙවරක් 2 4යි. ඉතුරු එකයි 5යි. ඊළඟට ආයෙත් ಗುಣ කරන්න තියෙන්නේ මොකද්ද? දෙවරක් 2. දෙවරක් 2 කීයද? 4යි. අන්න උත්තරයක් එනවා 450යි කියලා. කාට හරි සැකනම් බලන්නකෝ මේ ಗುಣ කිරීම කියන්නේ නැවත නැවත එකතු වීමනේ. නේද? නැවත නැවත එකතු වීම තමයි ಗುಣ කිරීම කියලා කියන්නේ. ඒ කියන්නේ 225 ඒවා දෙකක් කියන්නේ. 225 ඒවා දෙකක් එකතු කරලාත් බලන්න මේ උත්තරේම දෙන්නේ කියලා ඔයාලට නිකන් සැකනම්. right? එකතු කරලා බලන්න හරියට වෙනවා 450යි කියලා. හරි? එහෙනම් ಗುಣ කිරීම කියන්නේ නැවත නැවත එකතු වීම කියන එකත් ඔළුවේ තියාගෙන අපිට මේ ගාගේ ගැටලු හදන්න පුළුවන්. දැන් ඊළඟට තියෙන්නේ අපිට ගැටලු හදන්න නෙවෙයි මෙතන තියෙන්නේ. ඔයාලගේ ගුණන වගු ටික පාඩම් වෙන්න. ගුණන වගු ටික භාවිත කරන්න ඔයාලා පුරුදු වෙන්න ඕන මේ වගේ ගණන් හදලා. මම ගණන් කිහිපයයි හදන්නේ. ඔයාලා මේ ගණන් හදලා පුරුදු වෙන්න ඕන. හැබැයි තව එක දෙයක් කියනවා. මේ ගණන් ටික විතරක් හදලා ගුණ කිරීම ඔයාලට පුළුවන් වෙන්නේ නැහැ. තේරුණාද? මේ ගණන් ටික විතරක් නෙවෙයි හදන්න වෙන්නේ. පහ වසරේ ගණන් පොතේ පෙළ පොතේ තියෙන ගුණ කිරීම පාඩමේ තියෙන සියලුම ගුණ කිරීම ගණන් ටික ඔයාලා හදන්නම ඕන. අනිවාර්යෙන් ඒක කරන්න ඕන නැත්තම් ඔයාලට ගුණ කිරීම හොඳටම පුළුවන් වෙන්නේ නැහැ. පැහැදිලිනේ කියන දේ. right. එහෙනම් අපි යනවා බලන්න කොහොමද මේ කියන්නේ? සර් ඔය පේපරේ සාකච්ඡා කරලා අපිට ඔය පේපරේ දෙනවත් ලියන්න. ඔයාලට දැනටමත් එවල තියෙන print out ගන්න එපා කියලා මම කියන්නේ මේ ගණන් ටික කොලේක හරි පොතක හරි පුතා ලියා ගන්න. ලියාගෙන උත්තර ටික ලියන්න. මේ ගණන් ටික ලියා ගන්න දැන්. දැන් නෙවෙයි. සාකච්ඡා කරලා ඉවරනම ගණන් ටික ඔයාලට කොලේ ලියා ගන්න පුළුවන්. මොකද හේතුව දැන් ලංකාවේ කොල නැහැ. කඩේට අරන් ගිහලා කඩේට ගිහලා print out ගන්න කියන්නේ ලොකු ගණන් කියයි නේද? අනිත් එක සල්ලි ඉතුරු කරගන්න ඕන කන්න බොන්න අපේ අම්මලා තාත්තලට. මොකද අනාගතයේදී කැම් බීමත් හිගයක් එයි. නේ මේ යන විදියට. දැන් තේරෙනවනේ. ඒක නිසා තමයි මම කියන්නේ මේවා අපිට ලියලා ගන්න පුළුවන් print out ගන්න එපා. ඕනේ නැහැ. ලියලා වැඩේ කරන්න. හරි? සල්ලි වැඩිපුර තියෙනවා print out ගත්තට කමකුත් නැහැ. හරි. අපි යනවා ගණන් ටික හදන්න. 110 දෙකෙන් ගුණ කරන්න තියෙන්නේ මාත් එක්ක ගුණ කරන්න එන්නේ කවුද කියලා බලමු. 110 දෙකෙන් ගුණ කරන්න එනවද අපේ කෙනුදි තිලකරත්න කෙනුදි මයික් ඔන් කරලා මෙන්න මේක ගුණ කරලා දාන්න ටක් ගාලා 110 දෙකෙන් ගුණ කරන්න. දෙවරක් බිංදුව බිංදුවයි. හරි. දෙවරක් 1 2යි. දෙවරක් 1 2යි. බලන්න යාට ලේසි ගානක් හම්බෙලා තියෙන දෙවරක් 1 2යි. අනුත්තරය ඇවිල්ලා තියෙනවා 220යි කියලා. හරිද? සරල දෙයක් මේ අපි මේක මෙහෙම කරන්න දෙයක්වත් නැහැ. ඔයාලා නේද? මොකද ඒ ගුණ කිරීම මීට කලින් පාඩම් 3ක් 4ක්ම ඉගෙනගෙන තියෙන්නේ. හරි? 3 වසරේදී පාඩම් 2යි, 4 වසරේදී පාඩම් 3යි. ඔන්න දැන් තව එකක්. එතකොට 3 1 4 මේ 5 වෙනි පාඩම යන්නේ ගුණ කිරීම. ඊළඟට තියෙන්නේ 202 3ෙන් ගුණ කරන්න. දෙකෙන්ම නෙවෙයි තියෙන්නේ. 202 3ෙන් ගුණ කරන්න තියෙන්නේ. 3ෙන් ඉතින් 3 වරක් චක්‍රේ පුළුවන් නේද? 3 වරක් 2. 3 වරක් 2 කීයද කියලා ඔයාලා හැමෝම දන්නවා. හැබැයි 3 වරක් 2 දන්නේ නැත්නම් අනිත් පැත්තට බලන්න පුළුවන් නේ. දෙවරක් 3. 3 වරක් 2ත් එකයි දෙවරක් 3ත් එකයි. අපිත් ඒක ගාන හදමු අදීශ දුලාංජන. තංගල මේ ගාන හදමු බලන්න. 202 3ෙන් ගුණ කරමු බලන්න. 3 වරක් 2 6යි. ඔව්. 3 වරක් බිංදුව බිංදුවයි. ඔව්. 3 වරක් 2 6යි. අන්න බලන්න ලස්සන උත්තරයක් ආවා 606යි කියලා. හරි. ඊළඟට බලන්න තියෙන්නේ 124න් අපි ගුණ කරන්නේ නැහැ. 105න් ගුණ කරන්නේ නැහැ. ඔයාලා ගුණ කරන්න ඕනේ. මම ඊළඟට ගන්නෙ
ඊට යට පේලිය 135 දෙකෙන් ගුණ කරන ගණන. right. දැන් කලින් මම කියලා දුන්න කවිෂ තේජාන්. පුළුවන්ද මේක මට හදන හැටි කියන්න මම ලියන්න. කියන්න. 10යි ඔව්. 10 බිංදුව දැන් හරි. එහා පැත්තේ 3 මිච්චා හරි. දේවරත් 6යි අර ඉතුරු එකත් එක්ක 7යි හොඳයි. දේවරත් එක 2යි. very good. හරිනේ. බොහොම සරල දෙයක් තිබිලා තියෙන්නේ. හොඳයි. ඊළඟට අපි යනවා 3ෙන් ගුණ කරන්න 300 නෙවෙයි 106. 106 3ෙන් ගුණ කරනවා. තනුරි. තනුරි ගුණ කරමුද බලන්න මගෙත් එක මේක. තනුරි. right. ඉනුක. අපොන්සු ඉනුක. ගුණ කරමු බලන්න. සර් 6ට 3 ගොඩවල් 2යි සර්. මේ ගුණ කිරීම කරන්නේ මේ මොනවද අහගෙන හිටියේ? ඈ සර් 3 වරක් 6 සර්. 3 වරක් 6. 3 වරක් 2 සර් 3 වරක් 6 3 වරක් 6 18යි සර්. ඔව් එතකොට සර් මෙතනට 8 දාලා සර් අනිත් පැත්තට 1 දාන්න ඕනේ. හොඳයි දැම්මා. ඒකට සර් 3 වරක් 10යි සර් 30යි 31යි 32යි. ඈ එහෙම නෙවෙයි කරන්නේ පිළිලක් තියෙනවා මේකේ. 3 වරක් 10ම නෙවෙයි බබා බලන්නේ. මේ තියෙන්නේ බිඳුව ඊළඟට. 3 වරක් බිඳුව කීයද කියලා කියන්නේ. 3 වරක් බිඳුව කීයද? 3 වරක් බිඳුවයි සර්. බිඳුවයි. හැබැයි මෙතන එකක් ඉතුරු හින්දා ඒක තමයි අපි දාන්න වෙන්නේ. හරිනේ? නේද? ඔව්. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? 3 වරක් 1 කීයද? 1 තියෙන්නේ සර් ඊළඟට. හරි එතකොට හරි 3 වරක් එක කීයද? 3 වරක් 1 3යි සර්. මෙතන ලියන්න ඕනේ එහෙනම් කීයද? 3. එතකොට සර් උත්තරේ 318යි. 18යි. අර විදිය කරන්න යන්න එපා. ඔයා අමාරු වැටෙන අවස්ථාවක් වෙනවා ඒක. හරිද? මේ ඉලක්කමෙන් ඉලක්කම වුණ ගුණ කරන්න. තේරුණානේ පුතා? තේරුණා. අපි යනවා ඊළඟට 240 4ෙන් ගුණ කරන්න හදන්නේ. හොඳට බලා ගන්න මේකත් ඉලක්කමෙන් ඉලක්කම ගුණ කරන්න ඕන. right? 4ෙන් ගුණ කරමු. දිලීප සමරකෝන්. ටක් ගාලා අපිත් එක්ක මේ ගාන හදමු. මම ලියන්නම්. 4 අරක් බිංදුවයි හරි. 4 අරක් 4 16යි 6 දාන එකක් ඉතුරුයි. ඔව්. 4 අරක් 2 8යි 1යි 9යි. නියමයි. හරි. ඔන්න ඔය වගේ වේගෙන් හිත ඉන්න දෙයක් නෑ. දැන් ටක් ගාලා නේද? හිතේ තියෙන්න ඕන. 4 වරක් 4 කීයද කියලා ටක් ගාලා එන්න ඕන උත්තර. වේගෙන් වැඩේ කරන්නත් පුළුවන් වෙන්න ඕන. හැබැයි උනාට වේගෙන් කරා වගේ නෙවෙයි. උවමනාවෙන් සහ මේක හරියමද කියලා බලලා තමයි වැඩේ මේ කියන්නේ උත්තර ලියන්න ඕන. right. මට ටක් ගාලා අපේ කවුද යොනාල් 205න් ගුණ කරමුද? කියන්න. 5 අරක් බිංදුව 5යි. ඔව්. 5.5යි. හරි ෂෝ. බිංදුව. ඒකනේ. බිංදුව සර්. 5.0යි. 5 අරක් බිංදුව බිංදුවයි. 5 අරක් 2 10යි. 5.0.0යි 5.0.0යි 5.2 10යි. කීයද උත්තරේ මේ කියවන්න බලන්න. 10යි. 1000ක් ආව නේද? 205 කියන්නේ 10යි. right. සස්මුල රත්නායක මයික් ඔන් කරන්න. 171 5න් ගුණ කරන්න හදන්නේ. ගුණ කරමු බලන්න. 5 වරක් 1 5යි. ඔව්. 5 වරක් 7 35න් 5 දැම්ම 3ක් මේ පැත්තට ගත්තා. 35න් 5 3ක් මේ පැත්තට අරන් ගියා. 5 වරක් 1 5යි 3යි 8යි. very good. 5 වරක් 1 5යි 3යි 8යි. හොඳයි. දැන් ඔය වගේම ගණන් පේලියක් තමයි යටින් තියෙන්නේ. මම මේ පේලිය හදන්නේ නැහැ. ඔයාලට හදන්න මම අවස්ථාව එතන දෙනවා මේ ටික. right. හැබැයි මේ ගණන් ටික ඔක්කොම හදන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මේ ටිකට අමතරව මොකද්ද? අනිවාර්යයෙන්ම ඔයාලා පහ වසරේ ගණන් අච්චු පොතේ තියෙන ගුණ කිරීම පාඩම් වලින් තියෙන සියලුම අභ්‍යාස ඔයාලා ඉවර කරන්න ඕනේ. අපි යනවා ගැටළු ටිකට. ගැටළු වලින් අහලා තියෙන්නේ බලන්න මොකද්ද කොහොමද ගුණ කිරීමේ ගැටලුවක් අහන්නේ කොහොමද ගුණ කිරීමේ ගණන් අපි හදන්නේ කොහොමද ගුණ කිරීමේ ගණන් අහන්නේ කියලා තමයි මේ පාඩමෙන් අපි ඉගෙන ගන්න ඕනේ. right. ඔන්න බලන්නකෝ. එක් කූඩයක රඹුටන් ගෙඩි 150 බැගින් කූඩ 3ක රඹුටන් අසුරා ඇත.
එක පෙට්ටියක තියෙන එක කූඩයක තියෙන්නේ රඹුටන් ගෙඩි 150යි. කූඩ 3ක රඹුටන් අසුරා ඇත. කූඩ 3 ඇති මුළු රඹුටන් ගණන කීයද කියලා අහනවා. එහෙනම් ඉතින් අපිට හරි පහසුයි 150යි එක කූඩයක තියෙන්නේ. ඒ වගේ කූඩ 3ක් තියෙනවලු. හරිනේ? 150වා 3ක් කියලා නෙමෙයි කියන්නේ. එහෙනම් 150වා 3ක් කියන්නේ කීයද කියලා අපි මේ විදිහට ලියලා ගාන හදලා උත්තරේ මෙතනින් දාන්න තියෙන්නේ. එහෙනම් අපි ගුණ කරනවා 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් 5 15න් 5 එකක් ඉතුරුයි 3 වරක් 1 3යි 1යි 4යි උත්තරයක් එනවා රම්බුටන් ගෙඩි 450යි තමයි තියෙන්නේ කියලා. හරිනේ? එහෙනම් ඊළඟ ගානක් බලන්න. එක ළමයෙකුට පොත් 3 බැගින් ළමයි 172 දෙනෙක්ට හොඳට බලන්න ගාන. එක ළමයෙකුට පොත් 3 බැගින් ළමයි 172 දෙනෙකුට බෙදා දීමට අවශ්‍ය පොත් ගණන කීයද? මට තේරෙන්නේ නැහැ ගාන. දැන් ඔන්න අපි ගුණ කරලා ගණන් ඇදුවා. දැන් මේ ගාන කියවලා බලන්න කොහොමද හදන්නේ කියලා. ඉනුක වීරසේකර මට ටක් ගාලා කියන්නේ මේක පොඩ්ඩක් මට පැටලිලි සහිතයි. මේ ගාන ඔයා කියවලා කොහොමද මේක හදන්න තියෙන්නේ බලන්න. එක ළමයෙකුට පොත් 3 බැගින් ළමයි 172 දෙනෙකුට බෙදා දීමට අවශ්‍ය පොත් ගණනයි අහන්නේ. බෙදා දීමට අවශ්‍ය පොත් ගණන. මොකද්ද කරන්න ඕන පුතේ ගාන හදන්න? 172 3ෙන් වැඩි කරනවා සර්. ඇයි? එක්කෙනෙකුට දෙන්නේ 3 බැගින් සර් පොත් ඔව් 3 ගානේ කී දෙනෙකුට දෙන්න ඕනද? 170 දෙනෙකුට. 72 දෙනෙකුට. දැන් මන් ඇයි දන්නවද මම මේ එහෙම ඇහුවේ? මේ ගාන කියවට පස්සේ අපේ සමහර කට්ටිය හිතන්නේ මෙන්න මේ බෙදා දීමට කියලා කියන තියෙනවනේ. එතකොට මේ ගාන බෙදලා තමයි උත්තරේ හොයන්නේ කියලා අපේ කට්ටිය රැවටෙනවා. තේරුණාද? එහෙම වෙනවා. ඒකයි මං ඇහුවේ අර. දැන් එහෙනම් හොඳට බලන්න ගානේ මොකද්ද මේ හොඳට තේරුම් ගන්න මේ කියන එක. එක ළමයෙකුට දෙන්නේ පොත් 3යි. ළමයි ඉන්න ඔක්කොම 172 දෙනෙක්. 172 දෙනෙක් ඉන්නවා එක්කෙනෙකුට දෙන්නේ පොත් 3යි. එතකොට 3 ගානේ 172කට දෙන්න ඕන පොත් ගණන කීයද කියලායි අහන්නේ. නේ? දෙන්න නම් පොත් කීයක් ඕනද? එහෙනම් අපිට හදන්න තියෙන්නේ 172 ගුණ කරන්න වෙනවා 3ෙන්. අන්න අපි 3ෙන් ගුණ කරලා උත්තරේ හොයාගන්නවා සිතුම් ආශිර්වාද සම්පත්. මේ 172 3ෙන් ගුණ කරන්න මම ලියන්නම් ඔයා කියන එක. 3 වරක් 2 6යි. හරි. 7 වරක් 3 21න් 1 2ක් අර පැත්තට ගෙනියනවා. ගෙනිච්චා. 3 වරක් 3යි ඉතුරු 2යි 5යි. very good. අන්න එහෙනම් ඔක්කොම ඕනේ 516ක්. නේද? පොත් 516ක් ඕන මේ ළමයි 172 දෙනාටම 3 ගානේ බෙදනවා නම්. හොඳයි. ඊළඟ එකත් බලන්නකෝ. එක මල්ලක අඹ ගෙඩි 360ක් ඇත. එවැනි මලු දෙකක ඇති අඹ ගණන කීයද? ඒ කියන්නේ 360ව දෙකක්. එක මල්ලක තියෙන 360 ඒ වගේ මලු දෙකක. එහෙනම් 360ව දෙකක්. 362කින් ගුණ කරගන්න අපිට පුළුවන්. මම ඒ ගාන හදන්නේ නැහැ. ඊළඟ ගානත් බලන්න. සබන් කැට 710ක්. අර හරියටනේ. 4ක සබන් පෙට් සබන් කැට සබන් කැට 710ක් ඇති පෙට්ටි 4ක ඇති මුළු සබන් කැට ගණන කීයද? දැන් මේක ඔයාලට තේරෙනවා. සබන් කැට තියෙන එකක 710ක්. හරිනේ? 710ක් තියෙනවා. ඒ වගේ පෙට්ටි 4ක තියෙන මුළු සබන් කැට ගණනයි අහන්නේ. නේද? 710ක් තියෙන එක පෙට්ටි. ඒ වගේ පෙට්ටි 4ක තියෙන ඉමල්සා දුල්මිනි කම්මැලිකම නැතුව ටක් ගාලා වන්න මේ ගාන හදන්න. කියන්න. කියන්නේ සර් කියන්න. 4 වරක් බිඳුව බිඳුවයි 4 වරක් 1 4යි 4 වරක් 7 28යි උත්තරේ 2840යි. අන්න ඔහොම ඩක් ගාලා කියන්න ඕන. ඩක් ගාලා උත්තරේ එන්න ඕන. හරි? ගොඩක් හොඳයි. අපි යනවා ඊළඟට. ඊළඟ ගැටලුවත් ඔය වගේ වේගෙන් හදන්න හැමෝම පුරුදු වෙන්න. මොකද හේතුව අපි වේගෙන් ගණන් හදන්න ඕනේ නැත්නම් අපිට ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්න බැරි වෙනවා වේලාවට. හරි? එක් ළමයෙකුට පොත් 5 බැගින් ළමයි 181 දෙනෙකුට බෙදා දීමට අවශ්‍ය පොත් ගණන කීයද? අවින්දි. දැන් ඒකත් අර කලින් කතා කරපු වගේ ගානක්මනේ නේද? එක ළමයෙකුට දෙන්නේ පොත් 5යි. ළමයි ඔක්කොම ඉන්නවා 181 දෙනෙක්. මේ 181 දෙනාටම පොත් 5 ගානේ බෙදන්න නම් පොත් කීයක් ඕනද කියලා අහන්නේ. එහෙනම් අවින්දි අපි මොකද කරන්න ඕනේ 181?
181 5න් ගුණ කරන්න ඕනි. අර ගුණ කරන්න මම ලියන්න. 5 වරක් 1 5යි. ඔව්. 5 වරක් 8 40යි. ඔව්. 40 බිංදුව දැම්මා. ඔව්. 4ක් එහා පැත්තට ගෙනියවුවා. 5 වරක් 1 5යි. ඉතුරු 4යි 8යි. 5යි 4යි 8 වෙන්නේ නැහැ පුතා. 5යි 4යි 9යි. හරි නේද? 5 වරක් 1 5යි ඉතුරු 4යි 9යි. උත්තරේ එන්න ඕන 905යි කියලා. ඊළඟට බලන්නකෝ. එක පොතක පිටු 180ක් ඇත. එක පොතක තියෙන පිටු 180යි. පොත් 4ක ඇති මුළු පිටු ගණන අහන්නේ. සරල දෙයක් නෙමෙයි අහලා තියෙන්නේ. නේද? හරිම සරල දෙයක්. එහෙනම් ඔන්න 180ක් තියෙන එක පොතක ඒ වගේ පොත් 4ක තියෙන පිටු ගණන අහන්නේ. සෙනුල් මයික් ඔන් කරන්න එන. පොත් 4ක තියෙන පිටු ගණනයි අහන්නේ. එන 180 අපි මොකද කරන්න ඕන සෙනුල්? ගුණ කරන්න. 4ෙන් ගුණ කරන්න ඕන නේ. 4ෙන් ගුණ කරුවම මම ලියනවා කියන්නේ. 4 වරක් බිංදුව බිංදුවයි. ඔව්. 4 වරක් 8 32යි. 2 දැම්ම එහා පැත්තට 3 ගත්තා. 4 වරක් 1 4. 4 වරක් 1 4යි 3යි 7යි. very good ඈ. ගොඩක් හොඳයි ඒවා. හොඳයි. ඊළඟට බලන්න. එහෙනම් 720යි ඔක්කොම පිටු ගන්න. 720යි කියලා තියන්න පුළුවන් අපිට. දිනකට දුම්රිය ස්ථානයකට පැමිණෙන මගීන් සංඛ්‍යාව 710යි. හරි. එක දවසකට මේ දුම්රිය පොළට එන්නේ මිනිස්සු 710යි යුගාන. අපෙන් අහනවා දවස් 4ක් තුල පැමිණෙන මුළු මගීන් ගණන කීයද? එහෙනම් 710 ඒවා 4ක් නේ එන්නේ නේද? යුගාන. හදුම් බලන්න ටක් ගාලා 710 4ෙන් ගුණ කරමුද? හා සර්. 4 වරක් බිංදුව බිංදුවයි. ඔව්. 4 වරක් 1 4යි. හොඳයි. 4 වරක් 7 28යි. උත්තරේ 2840යි. very good. හොඳයි පුතා. ඔන්න ඔය වගේ අර අච්චුපතේ තියෙන ගණන් ටිකත් හොයලා හදාගන්න. දැන් අච්චුපත ඔයාලට තාම හම්බුනේ නැත්නම් මං කිව්වා අයියා කෙනෙක්ගෙන් අක්ක කෙනෙක්ගෙන් ඉල්ලගන්න කියලා. ඒත් බැරි නම් තවත් ක්‍රමයක් තියෙනවා. මං කිව්වනේ නේද? වෙබ්සයිට් එක මොකද්ද? nie.lk කියන වෙබ්සයිට් එකේ ගිහිල්ලා සිලබස් කියන එකට යන්න නැත්නම් ඇති මොනවා හරි බලන්න නැත්නම් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට යන්න මේ හැම එකෙම තියෙනවා. ගිහිල්ලා ඔයාලා පහ වසරේ ගණිතයේ පෙළපොත ඩවුන්ලෝඩ් කරගන්න. ඒක print out ගන්න ඕනේ නැහැ නේ. ෆෝන් එක තියෙනවා නම් ටක් සර් ඕකේ ඔක්කොම කරන්න ඕනද මුළු පොතම? මුළු පොතම නෙමෙයි මේ පාඩම තමයි කරන්න ඕන. ගුණ කිරීම පාඩම. ඉස්සෙල්ලම තියෙන ගුණ කිරීම එක පාඩමයි තියෙන්නේ. මේ පාඩම කරන්න විතරයි තියෙන්නේ. හරිද? හරි සරල දේවල් මේක දැම්ම ඉඳලා කරොත් එහෙම ඔයාලට ගොඩාක් පහසු වෙනවා. මම මේ කියන මම ආයිමත් කොහොමද ඔයාලට මේක කියන්නේ ආයි ගුණ කිරීම පාඩම කරන්නයි කියලා ගණන් අච්චු පොතේ ඒවා මට කියන්න වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? ඔයාලට ශිෂ්‍යත් විභාගයේ තියෙනවා නොවැම්බර් හෝ ඔක්තෝබර් හෝ නොවැම්බර්. ওই මාස දෙකෙන් එකක තමයි ශිෂ්‍යත් විභාගයේ තියෙන ඔයාලට. එතකොට ඒ වෙනකොට අපිට මේ පාඩම් නැවත නැවත කරන්න වෙලාවක් නැහැ. හොඳද? මම මේ පාඩම් ටික ඔයාලට උගන්වලා ඉවර කරනවා. තව කොහොමවත් මාස දෙකක් වගේ යනකොට මම මේ උගන්වන්න තියෙන පාඩම් ඔක්කොම ඔයාලට කතා කරලා ඉවර කරනවා. ඊට පස්සේ අපි මොනවද කරන්නේ? ඊට පස්සේ අපි කරන්නේ ඔක්කොම ප්‍රශ්න පත්‍ර ගැටලු තේරුණාද? ඒව විතරමයි අපි එක දිගට කරන්නේ. මේ පාඩම් ආයේ උගන්වන්නේ නැහැ. මාස දෙකක් වගේ යනකොට මම මේ මුළු පාඩම් ඔක්කොම ඔයාලට කතා කරලා ඉවර කරලා අපි ඊට පස්සේ යනවා ගැටලු සහ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න. හරිද? ඒක තමයි කළ යුතු දේ. නැතුව අපි මේ තියෙන මේ ගුණ දැන් ඔයාලට තේරෙනවනේ මේවා අපිට බැරි නෑ වැඩක් නෑනේ නේද? මේ පුළුවන්නේ. ඔයාලා හැමෝටම තේරෙනවනේ මේවා හරි ලේසි. එතකොට මම මේක උගන්වන්න කාලය ගත කරනවා කියන්නේ හරි අපරාධයක් ඔයාලට. ඇයි? මට මේ කාලේදී ඔයාලට තව අලුතින් ගැටලු කීපයක් කියලා දෙන්න තිබ්බනම් එහෙම කොච්චර දෙයක්ද? නේද? අලුත් දෙයක් නේ ඔයාලට. ඒක නිසා අපි ඉක්මනින් ඒවට යන්න ඕන. හැබැයි වැදගත් පාඩම් මේවා අතහැරලා යන්න බැරි නිසා තමයි මම මේවා ඔයාලට මුලින් කතා කරන්නේ. ඊට පස්සේ තව එක දෙයක් කියන්න ඕන. පහ වසරේ මුළු සිලබස් එකම ඔයාලට ශිෂ්‍යත් විභාගයට අදාළ වෙන්නේ නැහැ. ඒකේ සීමිත ප්‍රමාණයක් විතරයි තියෙන්නේ පහ වසරේ විෂය නිර්දේශී. හරිද? ඒ සීමිත ප්‍රමාණය මම ඔයාලට උගන්වන්නේ. විභාගෙට ඕන වෙන ටික විතරමයි උගන්වන්නේ. ඉතින් එහාට මම පහ වසරේ උගන්වන්නේ නැහැ. මම උගන්වන්නේ ඔයාලට පහ වසරට උගන්වනව නෙවෙයි. මම මේ කරන්නේ මොකද්ද? මම කරන්නේ ශිෂ්‍යත්ව විභාගෙට ඔයාලා උගන්වන එක තමයි ඔයාලා සූදානම් කරන එක තමයි කරන්නේ. හරිද? වරදවා තේරුම් ගන්න එපා. මේ ශිෂ්‍යත්ව විභාගේ පාස් කරන්න තමයි මම ඔයාලට මේ උගන්වන්නේ. right. එහෙනම් හොඳට බලන්න. yes කියන්නේ. සර් අපිට අලුත් පොත් දුන්නා. very good.
අන්න දැන් වැඩ කරන ආසාවෙන් වැඩ කරන්න පුළුවන්. හොඳයි. පහත කොටු දෙක සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඔයාලා දන්නවා මේ මොකද්ද කියලා. ගුණ කරන්න තියෙන්නේ. 130 තියෙනවා. එහෙනම් දෙකෙන් ගුණ කරලා මේ කොටුවට දාන්න ඕන. හරි නේද? 130 දෙකෙන් ගුණ කරලා දාන්න ඕනේ. එහෙනම් ඔන්න ඔයාලා ගුණ කරලා බලන්න කීයක් එනවද කියලා ඔය ගාන එයිද කියලා බලන්න. ඊට පස්සේ මෙන්න මේ කොටුව ගන්නවා. මෙන්න මේ කොටුවට ගුණ කරන්න තියෙන්නේ මොන සංඛ්‍යාව මොන ඉලක්කවෙන්ද කියලා විතරයි මම අහන්නේ. ඔයාලට පුළුවන් ගුණ කරගන්න. ගේෂා නවරත්න මට කියන්න. මම මේ බෝලයක් ඇඳපු කොටුව ඔයාලට පේනවනේ පුතේ. ඔව් සර්. අර උත්තරේ දාන්න ඕන කීයෙන් ගුණ කරලාද? 110 4න් ගුණ කරලා. 110 210 210 සර්. 210 4න් ගුණ කරලා තමයි දාන්න ඕන. හරිනේ දැන් තේරුණානේ හැමෝටම. ඔන්න බලන්න. මේ 210 මේ 4න් ගුණ කරලා තමයි මේ කොටුවට දාන්න ඕන. හරි නේද? ඔන්න ওই විදිහට එහෙනම් මේ කොටු දෙල අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න ඕන. එතකොට එහෙනම් මෙන්න මේ අඳින රවුම දැන් තියෙන මෙන්න මේ රවුම මොනවද ගුණ කරන්න ඕන කියලා බලන්න. 910 හරි. උඩ තියෙන්නේ 5න්. 5න් ගුණ කරලා මේ කොටුවට දාන්න ඕන. මේවා වෙන තැනක මෙතන උත්තර ලියලා හදලා ගාන හදලා මෙතෙන්ට උත්තර දාන්න ඕන. රයිට්? ඊට වැදගත් පාඩමක් ගුණ කිරීම පාඩම කියන්නේ එහෙනම් ඔන්න ඉවර කරන්න ඔයාලගේ group එකේ ඇති ඔය නිබන්ධනය දැන් දාලා. රයිට්? අපි යනවා ඊළඟට. අපි කලින් සතියේ දීලා තිබුණා ගොඩාක් නේද නිබන්ධනයක් දීලා තිබ්බා ගොඩාරයක්ම මොනවද ගැටලු තියෙනවා එක වැඩයි. අපි එහෙම එකක් කතා කරන්න හදන්නේ. ඒ විතරක් නෙවෙයි අපි එදා කතා කරපු පරිසරයේ පාඩමේ අවසාන කොටසත් කතා කරන්න ඕන. රයිට්? ඒකත් අපි අන්තිමට කතා කරන්නේ. හැබැයි ඊට කලින් අපි යනවා පෙළ පොතෙන් ගැටලු ඔක්කොම අපි සාකච්ඡා කරාද කියලා බලමු. මතක නෑ මට. මේක ඔක්කොම සාකච්ඡා කරා නේද? කවුද මේ අපේ අනුග කතා කරන්නේ 17ම? ඔව් සර්. ඔව්. ඊට පස්සේ අපිට ඉතුරු වෙලා තියෙනවා විභවිතාමාන කියලා එකක් ඉතුරු වුණා. ඊට පස්සේ අර මතකයිද දින දර්ශනයේ ඇසුරෙන් එක ගානක් කියලා දුන්නා. හැබැයි මම එදාම උත්තර ලියන්නේ කිව්ව දෙවෙනි ගානට. එහෙම එකක් මට කිව්වා වගේ නිකන් මතකයි. ඇත්තද හරිද වැරදිද දන්නේ මං ඔයාලට තමයි හරි පරිසරයේ හරි. හරි මේකේ මම මේ උඩ ගණන කියලා දීලා ඊට පස්සේ මම කිව්වා මේක කියලා දීලා යට එක තනියම හදන්න යට දෙක තනියම හදන්න උත්සාහ කරන්නයි කියලා. එහෙම තමයි මං කිව්වේ. හැබැයි මං කිව්වේ උත්සාහ කරන්නයි කියලා ඒ මොහොතේම හදන්න කිව්වා. නැත්තම් බැරි වෙයි කියලා කිව්වා. මතකයිද? අනුගම එහෙම නේද කිව්වේ? මට එහෙම තමයි මතක එහෙම කිව්වා කියලා. නැත්තම් ඔයාලට අමාරු වෙයි කියලා අමතක වෙයි කියලා කිව්වා. අනේ එහෙම තමයි කියලා තියෙන්නේ. එහෙනම් මට හරි සතුටුයි ඔයාලා අනිවාර්යෙන් උත්තර ලියලා තියෙන එකකට දැන් මේක සාකච්ඡා කරන්න. දැන් මේ කොහොමද මේ වෙලාවේ මම උත්තර ලිව්ව එවන්න බැරි වුණා. එවන්න එපා. දැන් බලමු අපි හරිද කියලා ඔයාගේ උත්තරේ. දැන් එදා සම්බන්ධ වෙච්ච නැති කට්ටිය රයිට්? එදා සමහර වීඩියෝ එක බලන්න ඇති. එදා සම්බන්ධ වුණේ නැත්තම් දැන් මම මේ දෙවනි ගණන කියලා දෙද්දී ඔයාලට පුළුවන් වෙනවා ලස්සනට මම කියලා දෙනවා එදා කියලා දුන්නා වගේම චුට්ටක් වේගෙන් හැබැයි. එදා කියලා දුන්නට වඩා වේගෙන් පොඩ්ඩක් කියලා දෙන්න. ඒක නිසා ඒ එදා කියලා දීපේවත් ඔක්කොම කියවේ. ඔයාලා උගමනාවෙන් අහගෙන ඉන්නේ. එතකොට ටක් ගාලා ඔයාලට තේරෙයි. එදා ඒවත් මතක තියාගන්න. දැන් ඔයාලගේ උත්තර හරිද කියලාත් බලන්න පුළුවන්. මේ දෙවෙනි ගාන තමයි කතා කරන්න යන්නේ. හොඳට බලන්න 2019 ජනවාරි 2 සිකුරාදා දවසේ කියලා දෙවෙනි ගානනේ තියෙන්නේ. 2019 ජනවාරි 2 සිකුරාදා. ඉතින් අපිට ජනවාරි 2ක් වැඩක් නැහැ නේ ගණන් හදන්න. මතකයිනේ. ජනවාරි 2 නෙමෙයි අපිට ඕන එම වර්ෂයේ දෙසැම්බර් 31 දවස කුමක්ද කියලා හොයන්න තියෙන්නේ. මේ දෙසැම්බර් 31 දවස කුමක්ද කියලා හොයන්න අපිට කාරණා දෙකයි දැනගන්න ඕන. මොකක්ද? එකක් තමයි ඒ 2019 වර්ෂයේ පළවෙනි මාසේ, ඒ කියන්නේ ජනවාරි මාසේ පළවෙනිද කියන මොකද්ද දවස? පළවෙනිද වෙන දවස හොයාගන්න. හරිද? මේ දීපු තොරතුරු අනුව 2019 ජනවාරි පළවෙනිද දවස මොකද්ද කියලා ඩක් ගාලා හොයාගන්න පුළුවන් මං හිතන විදිහට මෙතන ඉන්න කට්ටිය. ඒක ඕන. දෙවෙනි එක තමයි 2019 වර්ෂයටම දවස් කීයක් තියෙද කියලා දැනගන්න ඕන. දවස් කීයද තියෙන කියලා දැනගන්න ඕන. ඒකේ ක්‍රමෙත් ඔයාලා දැන් දන්නවා. ඔන්න ඔය කිව්ව දෙක විතරයි ඔයාලා දැනගන්න ඕන. මෙන්න මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයන්න. අපි බලමු මතකද කියලා ඔයාලට මේ කාරණා දෙකට උත්තර හොයන්න. පළවෙනි එක 2019 ජනවාරි 1 මොකක්ද දවස කියලා මම අහනවා මතීෂගෙන්. මතීෂ මොකක්ද දවස? 2019 ජනවාරි පළවෙනිද මොකක්ද දවස? දන්නේ නැත්නම් කමන්නේ බය නැතුව. මොකද?
බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දානේ. ඇයි ඉතින් මෙන්න ජනවාරි 2 සිකුරාදා දවසකි. එහෙනම් ජනවාරි 1 බ්‍රහස්පතින්දා. ඕක අපිට හරි ලේසි වැඩන්නේ. ඊට කලින් දවසේනේ බ්‍රහස්පතින්දා. හරිද? ඕකට ඉතින් අපි කට්ටියට සංගල දැන් පුළුවන් වෙන්න ඕන මතක් වෙන්න ඕන මේවට අග්ගල අපිට හොයාගන්න පුළුවන් ඔයාලට බැරි නෑ. හරි ඊළඟට බලන්න. ඊළඟට මම කිව්වේ 2019 වර්ෂයට දවස් කීයක් තියෙද කියලා හොයාගන්න ඕන. අපි දන්නවනේ ඉතින් සාමාන්‍ය අවුරුද්ද නම් අපේ චාන්දනී අපුගොඩ මහත්මියගේ පුතා මට කියන්න. අපුගොඩ පුතා සාමාන්‍ය අවුරුද්දක නම් දවස් කීයක්ද තියෙන්නේ අවුරුද්දටම 365යි. 365යි. අධික අවුරුද්දක් නම් තමයි එකක් වැඩි වෙන්නේ. ඒ කියන්නේ 366ක් වෙන්නේ. දැන් 2019ට මට කියන්නකෝ පුතා දවස් කීයක්ද තියෙන්නේ? කො අපුගොඩ පුතා 2019ට දවස් කීයක්ද තියෙන්නේ? නෑ. විනෝදි රත්නායක 2019ට දවස් කීයක්ද තියෙන්නේ? 365ක්. ඇයි 365 කියන්නේ පුතා? ඔය කොහමද එහෙම කිව්වේ? කැලෙන්ඩරෙන් බැලුවද? හොයාගත්තේ කොහමද? විනෝදි රත්නායක ටංගල කියන්නේ. මං කියන්න 2019 4ට බෙදලා ඊට පස්සේ 2019 4ට බෙදුවා. එතකොට එතකොට 2019 4ට බෙදුවොත් මොකද වෙන්න ඕන? බෙදෙන්නේ නැත්නම් අපි දන්නවා මේක සාමාන්‍ය අවුරුද්දක්. ඒ කියන්නේ දවස් 365යි තියෙන්නේ. 4ට බෙදලා මේක කීයක් හරි ඉතුරු වෙනවා නම් නේද? කීයක් හරි ඉතුරු වෙනවා නම් සාමාන්‍ය අවුරුද්දක්. දවස් තියෙන්නේ 365යි. හරිනේ. එහෙනම් අපි දන්නවා මේක බෙද බෙද ඉන්න කරට වෙලාවක් නැහැ. ওই ක්‍රමයේ විතරයි ඔයාලා දන්නේ. අපි කලින් ඕව බෙදලා හැදුවා. හරිනේ. දැන් ඔයාලා දන්නවා මේ කතන්දරේ. එහෙනම් දැන් හරි. අපිට ඕන කාරණා දෙකම තියෙනවා. මොකද්ද? 2019 ජනවාරි 1 වෙනිදා බ්‍රහස්පතින්දා කියලා අපි දැන් හොයාගෙන ඉවරයි. 2019ට දවස් ඔක්කොම තියෙනවා 365ක් කියලාත් හොයාගෙන ඉවරයි. ඒ ආකාර දෙකම මෙතන ඉන්න හැමෝම දැන් දන්නවා. දැන් අහන ප්‍රශ්නෙට උත්තරේ හොයන හැටි අපි දන්නවා. එම වසරේ දෙසැම්බර් 31 දවස කුමක්ද කියලා. ඔන්න බලන්නකෝ. දවස් 365ක් නේ තියෙන්නේ. පළවෙනි දවස් 365 පළවෙනි දවස වෙලා තියෙන්නේ බ්‍රහස්පතින්දා. මම ඔයාලට කිව්වා මතක තියාගන්න එක දෙයක්. ඒක මතකයිද කියලා බලමු විහංගි යසෝදරා පළවෙනි දවස බ්‍රහස්පතින්දා නම් ආයිමත් බ්‍රහස්පතින්දාවක් වෙනවා කිව්වා මොන දවසද? විහංගි යසෝදරා නැද්ද? පළවෙනි දැන් අපිට ඕන දෙසැම්බර් 31 හොයන්න. ඒ කියන්නේ 12යි 31 දවස මොකද්ද කියලා අහන්නේ. පළවෙනි දවස බ්‍රහස්පතින්දා නම් විහංගි 12යි 31 මොකද්ද දවස වෙන්නේ? බ්‍රහස්පතින්දා. මේ කියන්නේ පළවෙනි දවස 12යි 31 කියන්නේ කීවෙනි දවසද? සිකුරාදා. නැහැ. 12යි 31 කියන්නේ දැන් අපි ඉලක්කම් වලින් දැම්මොත් පළවෙනි දවස බ්‍රහස්පතින්දා, දෙවෙනි දවස නෙවෙයි, තුන්වෙනි දවස නෙවෙයි, හතරවෙනි දවස නෙවෙයි, එහෙම සීවෙනි දවස නෙවෙයි. මේ කීවෙනි දවසද මේ? 12 වෙනි මාසේ 31 කියන්නේ අවුරුද්ද කීවෙනි දවසද? අවුරුද්දට තියෙන දවස් කීයද? බදාදා. මයික් ඕෆ් කරන්න. ඕසදී ටසිනි. පළවෙනි දවස බ්‍රහස්පතින්දා. හරිනේ. අවුරුද්දේ මුල්ම දවස බ්‍රහස්පතින්දා. ඊට පස්සේ අපෙන් ප්‍රශ්නේ අහලා තියෙන්නේ 12 වෙනි මාසේ 31 වෙනිදා. 12 වෙනි මාසේ 31 වෙනිදා කවද්ද කියලා අහන්නේ. කියන්නේ දෙසැම්බර් මාසේ 31 වෙනිදා මොකද්ද දවස කියලා අහලා තියෙන්නේ. මට ඕන මොකද්ද දවස කියන එක නෙවෙයි. පළවෙනි දවසනේ මේක. බ්‍රහස්පතින්දා කියන්නේ අවුරුද්දේ පළවෙනි දවස. මේ දෙසැම්බර් 31 වෙනිදායි කියන්නේ කීවෙනි දවසද අවුරුද්දට තියෙන? 365 වෙනි දවස. නියමයි. අවුරුද්දේ අන්තිම දවසනේ මේ 12යි 31 කියන්නේ. ඒ කියන්නේ 1 2 3 4 5 6 7 8 9 10 කියලා ගණන් කරගෙන ආවොත් මේ 12 වෙනි මාසේ 31 වෙනිදා කියන්නේ 365 වෙනි දවස. ඒ අවුරුද්දේ 365 වෙනි දවස. මම ඔයාලට කිව්වා ඒක කතන්දරෙත් කියලා දීලා ඔයාලට මම එදා කිව්වා පළවෙනි දවස බ්‍රහස්පතින්දා නම් 365 වෙනි දවසත් වෙන්නේ අනිවාර්යයෙන්ම මොකක්ද රණසිංහ
පේරාදෙනිය. පළවෙනි දවස බ්‍රහස්පතින්දා නම් 365 වෙනි දවසත් අනිවාර්යයෙන්ම වෙන්නේ මොන දවසද? රණසිංහ පේරාදෙනිය. නැගල මයික් ඔන් කරන්න. පළවෙනි දවස බ්‍රහස්පතින්දා නම් 365 වෙනි දවසත් අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්නේ? රණසිංහ මයික් ඔන් කරන්න බෑද? කො මොකද්ද වෙන්නේ? දන්නේ නැත්තම් බය නැතුව දන්නේ නැහැ කියන්න ඕන. හරිද? පළවෙනි දවස බ්‍රහස්පතින්දා නම් අන්තිම දවසත් අයමි මොකද්ද වෙන්නේ? බ්‍රහස්පතින්දාමයි වෙන්නේ කියලා කිව්වා. ඕක මතක තියාගන්න කිව්වා. පාඩම් කරගන්න කිව්වා. ඕක අමතක කරන්න එපා කියලා කිව්වා. විහංගිට අමතක වෙලාද මන් දන්නේ නැහැ. බදාද කිව්වා, සිකුරාද කිව්වා නේද? ඉතින් මතක තියාගන්න. දැන් ඒක මම ආයිමත් ඔයාලට කියලා දෙනවා මෙහෙම. හරිද? දැන් ඔයාලා කොහොමද දන්නවනේ පුතේ? අපි සතියේ දවස් 7 ගත්තොත් සතියේ දවස් 7 ගත්තොත් පළවෙනි දවස බ්‍රහස්පතින්ද වුණොත් මම කියන්නේ මාසෙක පළවෙනිදා බ්‍රහස්පතින්ද වුණොත් ආයිමත් බ්‍රහස්පතින්ද වෙන්නේ 8 වෙනිදා. ඇයි? බ්‍රහස්පතින්ද දෙවෙනිදා සිකුරාද වෙනවා, 3 වෙනිදා සෙනසුරාද වෙනවා, 4 වෙනිදා ඉරිද වෙනවා, 5 වෙනිදා සඳුදා වෙනවා, 6 වෙනිදා අඟහරුවාද වෙනවා, 7 වෙනිදා බදාද වෙනවා. පේනවද? 7 වෙනිදා බදාද වෙනවා. ආයිමත් 8 වෙනිදා තමයි බ්‍රහස්පතින්ද වෙන්නේ. පේනවනේ? 8 වෙනිදා බ්‍රහස්පතින්ද වෙන්නේ. එහෙනම් අපි දන්නවා කොහොමද පළවෙනිදා බ්‍රහස්පතින්ද නම් ආයේ 8 වෙනිදා බ්‍රහස්පතින්ද. ආයෙමත් 15 වෙනිදාත් ඒ කියන්නේ 8ට තව 7ක් එකතු වුණාම 15 වෙනිදාත් අනිවාර්යයෙන්ම බ්‍රහස්පතින්දා. ඔන්න ඔය වගේ අවුරුද්දේ පළවෙනි දවස බ්‍රහස්පතින්ද වුණා නම් ඒ අවුරුද්දේ අන්තිම දවස වෙන්නේ 365 වෙනි දවස නම් 365 වෙනි දවස නම් ඒ අවුරුද්දේ අන්තිම දවස ඒ දවසත් අනිවාර්යයෙන්ම බ්‍රහස්පතින්දාම තමයි. හරිද? ඔක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි එක දෙයක් ඔයාලා මතක තියාගන්න. අවුරුද්ද අවසන් වෙන්නේ දවස් 365න් නම් ඒ 365 වෙනි දවස තමයි වෙන්නේ පළවෙනි දවස. හදිසියේ හරි 366ක් වුණොත් අවුරුද්ද අවසන් වෙන්නේ දවස් 366ක් වුණොත්. හරිද? අපි හිතනවා ඔන්න මෙහෙම එකක්. පළවෙනි දවස බ්‍රහස්පතින්ද වුණා. ඔන්න දැන් ඔන්න මෙතන තියෙන්නේ පළවෙනි දවස බ්‍රහස්පතින්දා. හැබැයි මේක අධික අවුරුද්දක් කියලා අපි හිතමු. දවස් තියෙනවා 366ක්. පළවෙනි දවස බ්‍රහස්පතින්ද උනේ. එහෙනම් 366 වෙනි දවස ඒක අධික අවුරුද්දක්. සුදම් සාරාණසිංහ 366 වෙනි දවස අධික අවුරුද්දක දෙසැම්බර් 31යි කියලා අපි හිතමුකෝ. 12යි 31 තමයි මෙන්න මේ 366 වෙනි දවස උනේ. හරිනේ? 12යි 31. මොකද්ද දවස වෙන්නේ? 366 වෙනි දවස. සිකුරාදා. හරියට හරි. ඇයි ඉතින් අපි දන්නවනේ 365 වෙනි දවස අනිවාර්යයෙන්ම පළවෙනි දවසමනේ වෙන්නේ. ඒ කියන්නේ බ්‍රහස්පතින්දමනේ වෙන්නේ. එහෙනම් ඉතින් 366 කියන්නේ තව එකක් වැඩි වෙනවා. ඒ බ්‍රහස්පතින්ද නෙවෙයි සිකුරාදා. එහෙනම් ඔන්න අධික අවුරුද්දකදී නම් ටක් ගාලා දැන් හදා ගන්න පුළුවන්. අධික අවුරුද්දකදී නම් පළවෙනි දවස බ්‍රහස්පතින්ද උනොත් ඒ අවුරුද්දේ අන්තිම දවස වෙන්නේ සිකුරාදා. බ්‍රහස්පතින්ද නෙවෙයි සිකුරාදා. හැබැයි සාමාන්‍ය අවුරුද්දක පළවෙනි දවස බ්‍රහස්පතින්ද නම් ඒ අවුරුද්දේ අන්තිම දවසේ නැත්නම් 365 වෙනි දවසේ නැත්නම් දෙසැම්බර් 31 වෙනිදා වෙන්නේ ඒ බ්‍රහස්පතින්දම තමයි. ඕකයි මතක තියාගන්න තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ඕක මතක තියාගන්න ඔයාලට හොඳටම මේ කිව්ව එක හොඳටම ඇති. ඕක අමතක වෙන්නේ නැහැ ජීවිතේට. දැන් ඉතින් අපි අහනවා මේ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ මේ වර්ෂයේ දෙසැම්බර් 31 දාට ඒ දෙන දවස මොකද්ද කියලා. ඉතින් ඔයාලගේ උත්තරේ හරියද බලන්න. ඒ තමයි බ්‍රහස්පතින්දා කියලා තියෙන්න ඕන. බ්‍රහස්පතින්දා. ඇත්තටම උත්තරේ හරියද මට කියන්න. ඔයාගේ ඇත්තටම උත්තරේ හරියද කියලා මේ අවංකවම කියන්න ඕනේ ඉසුරි. ඔයාගේ උත්තරේ හරියද? උත්තර ලිව්වේ නැත්නම් ඒත් ගැටලුවක් නැහැ. මට කියන්න උත්තර ලියන්න බැරි වුණා කියලා. කියන්න ටක් ගාලා ඉසුරි. සර් ඒ හරියද වගේ? ලියුනේ නැහැ සර්. ලිව්වේ නැහැ. හොඳයි. ඊළඟට උත්තර ලියලා තියන්න අය. ඔයා තනියම දැන් ගානක් හදන්න. හරිද? තනියම මේ ගාන හැදුවේ නැත්නම් උත්සාහ කරේ නැත්නම් ඔයාලට ටිකක් අපහසු වෙයි මේ වගේ ගණන් ආයෙ හදන්න. හැබැයි එක දෙයක් මම ඔයාලට කියනවා. මෙහෙම ගැටලු නැවතත් සාකච්ඡා වෙන්නේ නිබන්ධනයකින් නෙවෙයි ප්‍රශ්න පත්‍රවල අහු වෙනකොට හරිද? මේවා අපි ආයෙ සාකච්ඡා කරන්නේ ප්‍රශ්න පත්‍රවල අහු වෙනවා අනිවාර්යෙන්. ඒකෝට තමයි සාකච්ඡා කරන්නේ. රයිට්? ඊළඟට බලන්න. එම වසරේ මැයි 30ට යෙදෙන දවස කුමක්ද? හරි ලේසි වැඩක් නෙමේක. නේද? මොකද කරන්න ඕනේ කියලා දැන් කල්පනා කරන්නකෝ. එම වර්ෂයේ මැයි 30ට යෙදෙන දවස මොකක්ද කියලා. පළවෙනි දවස බ්‍රහස්පතින්දලු. දැන් අපි නග්ගාලා ජනවාරි මාසේ පළවෙනිද බ්‍රහස්පතින්ද නම් ජනවාරි මාසේ අවසන් වෙන දවස හොයා ගන්නවා. හරි ලේසි. අපි දන්නවා කොහොමද වෙන්නේ? පළවෙනි දවස බ්‍රහස්පතින්ද වුණා නම් හරිද? බ්‍රහස්පතින්ද වුණා නම් ඒ මාසේ 29 වෙනිදා
බ්‍රහස්පතින්දා. මතකයිනේ අපි රටාව ටට්ටක් ගාලා හදාගෙන එදා ඉගෙන ගත්තා. මතකයිනේ 29ක් බ්‍රහස්පතින්ද උනේ. ඉතින් අපි දන්නවා ජනවාරි මාසෙට දවස් 30යි තියෙන්නේ. එහෙනම් 30 වෙනිද වෙන්නේ සිකුරාදා, 31 වෙන්නේ සෙනසුරාදා. එහෙනම් ජනවාරි මාසෙ එතනින් ඉවර වුණා නම් අපි දන්නවා ඊළඟට පටන් ගන්න පෙබරවාරි මාසය. පෙබරවාරි 1 වෙන්නේ කවද්ද? පෙබරවාරි 1 වෙනිද වෙන්නේ සෙනසුරාදා. ජනවාරි මාසෙ ඉවර වුණා. එහෙනම් ඉරිදායින් පටන් ගන්නවා පෙබරවාරි 1 වෙනිදා. ඔන්න ඉරිදායින් පටන් ගත්ත පෙබරවාරි 1 වෙනිදා. හරිනේ? එහෙනම් අපි දන්නවා මේ පෙබරවාරි මාසේ 2019 නේ. sorry 2019 අවුරුද්දක් ගැන මේ කියන්නේ. සාමාන්‍ය අවුරුද්දක්. මනුකි දොඩම් වල 2019 පෙබරවාරි මාසෙට දවස් කීයක්ද පුතේ තියෙන්න ඕන? 2019 පෙබරවාරි මාසෙට දවස් කීයද තියෙන්නේ? ටග්ගල උත්තර දෙන්න. නෑනේ ප්‍රශ්නයක් එහෙම ටග්ගල මයික් ඔන් කරන්න ඕන. ටග්ගල මට කියන්න ඉන්දීවරි කවිෂා 2019 පෙබරවාරි මාසෙට දවස් කීයද පුතේ තියෙන්න ඕන? 28යි සර්. ඔව් මේක සාමාන්‍ය අවුරුද්දක් අපි දන්නවා පෙබරවාරි මාසෙට තියෙන දවස් 28යි. ඉතින් පුතේ පළවෙනි දවසේ ඉරිදා නම් අපි දන්නවා 29 අනිවාර්යයෙන්ම ඉරිද වෙන්න ඕන. හැබැයි ඉතින් පෙබරවාරි වලට තියෙන දවස් 29ක් නෙවෙයිනේ 28යි තියෙන්නේ. එහෙනම් පුතාලා දන්නවා 29 වෙනිද ඉරිද වෙන්න නම් 28 වෙන්න ඕන කවද්ද? ටග්ගල මට කියන්න ඉමල්ෂා දුල්මිනි 29 තමයි ඉරිද වෙනෝ නම් වෙන්නේ. එහෙනම් 28 වෙන්නේ කවද්ද? කො ඉමල්ෂා දුල්මිනි සර් මට ප්‍රශ්නේ ආයි පාරක් කියන්න පුළුවන්ද? දැන් ඔයා දන්නවනේ පළවෙනි දවසේ ඉරිද නම් ඒ මාසේ 29 වෙනි දවසේ වෙන්න ඕන මොකද්ද? ඉරිදා සර්. ඉරිදමනේ. ඒක අපි රටාව ගිය සතිය ඉගෙන ගත්තේ. හරිනේ. මේ සතිය අපි ඒක නැවත ලියලිය මතක් කරන්නේ නැහැ. පළවෙනිදා ඉරිදා නම් 29 වෙනිදා ඉරිදා. හැබැයි පුතේ මේ පෙබරවාරි මාසේ ඉවර වෙන්නේ දවස් 28න්. මේක සාමාන්‍ය අවුරුද්දන්නේ. එහෙනම් 29 වෙනිදා තමයි ඉරිද වෙනෝ නම් වෙන්නේ. 29ක් දවස් නැහැ මේ මාසෙට. මං අහන්නේ 28 වෙනිදා වෙන්නේ මොන දවසද? සෙනසුරාදා. ඔව්නේ ඉරිදට කලින් දවසනේ. එහෙනම් ඔන්න පෙබරවාරි මාසේ ඉවර වෙනවා සෙනසුරාදායි. දවස් 28ක් තියෙනවා 29ක් නෑ. ඒකට මේක වැරදි නේද? එහෙම අපි ලියලා හදාගන්නේ. හරි. ඔන්න සෙනසුරාදා දවසෙන් ඉවර වුණා පෙබරවාරි මාසේ. අපෙන් අහන්නේ මැයි 30ට යෙදෙන දවස. ඉතින් ඔන්න ඔය වගේ අපි හදාගෙන යන දැන් පෙබරවාරි ඉවරයි. ඊළඟට එහෙනම් ආයිමත් තියෙන්නේ මොකද්ද? ජනවාරි, පෙබරවාරි, මාර්තු. එහෙනම් මාර්තු පළවෙනිට පටන් ගන්නෙ මොකද්ද දවස? මට කියන්න ටක් ගාලා අපේ මාර්තු පළවෙනිදා පටන් ගන්න දවස මොකද්ද කියලා කියන්නකෝ. මාර්තු පළවෙනිදාට යෙදෙන දවස මොකද්ද කියලා මට කියන්න ටක් ගාලා අපේ මේ ගොල්ලෝ වීඩියෝස් ඔන් කරන්නේ නැහැ. ඉතින් මට ප්‍රශ්න අහන්න ඉන්නේ. දැන් ඔන් කරන්නත් එපා. ඕෆ් කරන් ඉන්න කට්ටිය ඔහොමම ඉන්න. සුදම්සා මට කියන්න පෙබරවාරි 28 සෙනසුරාදා වුණා. මාර්තු පළවෙනිද පුතේ මොකද්ද වෙන්නේ දවස? ඉරිදා. හරියට හරි. ඉතින් සෙනසුරාදායින් පෙබරවාරි මාසෙ ඉවරයි. එහෙනම් මාර්තු මාසේ පටන් ගන්නෙ ඉරිදායින්. ඔන්න මාර්තු පළවෙනිද වුණා. ඉතින් ආයෙ තව එක ඉලක්කමයි ලියන්නේ. අපි දන්නවා ආයෙමත් මාර්තු 29 වෙන්නේ ඉරිදමයි. ඔක රටාවක් නේ. අපි එක මාසේ දවස් දෙකයි ලියන්නේ. නේද? ටක් ගාලා මාසේ අවසන් වෙන දවස හදා ගන්න පුළුවන්. හරි. ඔන්න එහෙනම් පළවෙනි දී ඉරිද වුණා. මාර්තු 29 ඉරිද වුණා. දැන් තව එක දෙයක් ඔයාලා හොයා ගන්න ඕන. මාර්තු මාසෙට දවස් කීයක්ද තියෙන්නේ කියලා. මට මනුකි දොඩම් වල ටක් ගාලා කියන්න දැන් ආයෙමත් මයික් එක ඔන් කරලා. මාර්තු මාසෙට දවස් කීයද තියෙන්නේ මනුකි දොඩම් වල? විසිනමයයි. මාර්තු මාසෙට දවස් 29ක් තියෙනවා. කොහොමද පුතා හදාගත්තේ? ටගල උත්තර දෙන්න මනුකි. සර් මං කියන්න මට මනුකි ටක් ගාලා මයික් එක ඔන් කරලා මයිත් එක්ක කතා කරලා මනුකිට මම කතා කරන එක එනවද? සර් 31යි. කොහොමද එහෙම හදාගන්නේ? ඔයා කොහොමද ක්‍රමයක් දන්නවද හදාගන්න? දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන මම දැන් පෙන්නනවා ටක් ගාලා ක්‍රමේ. එක මාසෙට දවස් ගාන හදාගන්න ක්‍රමේ දන්නවද? නෑ සර්. ඔයා මගේ 3 වසරේ ඉඳලම පන්ති හිටිය බබෙක් නේද? ඔව් සර්. එතකොට ඔයා දන්නේ නැහැ. නෑ සර්. ආයි කියලා දෙන්නෙත් නැහැ. මොකද හේතුව 3 වසරේදී කියලා දීලා 4 වසරේදී කියලා දීලා 5 වසරේදී දන්නේ නැහැ කියනවනම් 5 වසරේදී කියලා දුන්නත් දන්නේ නැහැනේ. තේරුණාද? තරහයි මට දැන්.
පහවසේදී කියලා දුන්නා දන්නේ නැහැ නේද? ඉතින් අවුරුදු දෙකේදීම කියලා දුන්නා. අහමු බලන්න අපි එක්කෙනෙක්ගෙන් අනුග කියලා දුන්නද 3 වසරේදී කොහොමද අපි මාසවලට දවස් ගාන හොයාගන්නේ? කියලා දුන්නා සර්. 4 වසරේදී කියලා දුන්නද? ඔව් සර්. ඒ සතිය කියලා දුන්නද? ඔව් සර්. මතක් කරන්නේ කොහොමද කරන්නේ කියලා. මනුකී අහගෙන ඉඳලා නැහැ මනුකී. මං කියන්නේ 3 වසරේදී පන්තියට ආවා ඔයායිත් අහගෙන ඉඳලා නැහැ. 4 වසරේදීත් මේ කියන කතාව එක්ක අහගෙන ඉඳලා නැහැ. right? අද රෑම ඔයා පුරුදු වෙන්න අත මිටිමොල වල ඔයාලා දන්නවා මම කියලා දීලා තියෙන්නේ 3 වසරේ ගණන් පොත බලන්න. අපි ඇඳලා ඇති. ජනවාරි පෙබරවාරි නේද? එහෙම තියාගෙන යන්න මාස 12 කියවන්න. සෑම වලක් කියන්නේ මේ පහත තැනක් කියන්නේ දවස් 30යි. උස තැනක් කියන්නේ දවස් 31යි. එතකොට අපි ගණන් කරොත් ජනවාරි උස තැනක්, පෙබරවාරි කියන්නේ අපි කොහොමද දන්නව පෙබරවාරි මාසේ දවස් 28 හෝ 29 තියෙන්නේ. මාර්තු මාසෙ කියන්නේ උස තැනක් දවස් 31ක් තියෙන්නේ. එහෙනම් මාර්තු මාසෙට දවස් 31ක් තියෙන්නේ. අපි දැන් හොයාගත්ත මාර්තු පළවෙනිදා කියන්නේ ඉරිදා. එහෙනම් අපි දන්නවා මාර්තු 29 කියන්නේත් අනිවාර්යයෙන්ම ඉරිදා. ඒක රටාවක් අපි හඳුනාගත්තා ගිය සතියේ. එහෙනම් 29 වෙනිදා ඉරිදා නම් අපි දන්නවා 30 කියන්නේ සඳුදා මාර්තු මාසේ 31කින් ඉවර වෙන නිසා මාර්තු අවසාන දවස වෙන්නේ අඟහරුවාදා දවස කියලා අපි දැන් හඳුනාගත්තා. ඊළඟට තියෙන්නේ මොකද්ද මාසේ? ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්. එතකොට ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් පහක් තැනක් ආවේ. එහෙනම් අප්‍රේල් මාසෙට තියෙන්නේ දවස් 30යි තියෙන්නේ. එතකොට අප්‍රේල් මාසෙත් මොකද කරන්නේ අපි? අර වගේම අප්‍රේල් මාසේ පටන් ගන්නෙ ඔන්න අඟහරුවාදා දවසින් මාර්තු මාසෙ ඉවර වුණා. එහෙනම් අප්‍රේල් පළවෙනිද වෙන්නේ අඟහරුවාදා නෙවෙයි බදාදා. මොකද අඟහරුවාදා දවසින් තමයි මාර්තු මාසෙ ඉවරුනේ. ඔන්න බදාදා කියන්නේ අප්‍රේල් පළවෙනිදා. එහෙනම් මනුකි දොඩන් වල ටක් ගාලා මට මයික් එක ඔන් කරලා කියන්න. අප්‍රේල් 29 මොකද්ද දවස වෙන්නේ? පළවෙනිදා බදාදා නම් අප්‍රේල් 29 මොකද්ද දවස වෙන්නේ? හරි. මයික් එක ඔෆ් කරන්න. අප්‍රේල් 1 බදාදා නම් අප්‍රේල් 29 මොකද්ද දවස වෙන්නේ කියලා මට ටක් ගාලා කියන මයික් එක ඔන් කළා. අපේ ගගන කාලෙකින් ගගන දැක්කේ. ගගන අප්‍රේල් පළවෙනිදා බදාදා නම් අප්‍රේල් 29 මොකද්ද දවස? බදාදා. කිව්ව පළවෙනි දවස බදාදා නම් අනිවාර්යයෙන්ම මේ මාසේ 29 වෙනිදාත් වෙන්නේ බදාදා. ඔක රටාවක ඔක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අප්‍රේල් 29 බදාදා කියලා අපි දන්නවා. අප්‍රේල් අපි ඉවර වෙන්නේ 30යි කියලා හඳුනාගත්තා. එහෙනම් අප්‍රේල් 30 කියන්නේ බ්‍රහස්පතින්දා කියලා අපි දැන් ටක් ගාලා ඉගෙන ගන්නවා. අපිට හොයාගන්න පුළුවන්. අප්‍රේල් මාසෙ ඉවර වෙන්නේ බ්‍රහස්පතින්දා ආවයින් කියලා. නේද? අප්‍රේල් මාසෙ ඉවර වුණා බ්‍රහස්පතින්දා. එහෙනම් ඉතින් බලන්න ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි. අන්න මැයි මාසේ උස තැනක් ආවේ දවස් 31ක් තියෙනවා. හැබැයි අපෙන් අහන්නේ මැයි 30ට යෙදෙන දවස මොකක්ද කියලා. එතකොට එහෙනම් අප්‍රේල් මාසේ ඉවර වෙලා තියෙන බ්‍රහස්පතින්දායි. එහෙනම් අපි මේ ටික දැන් මකනවා. මේ ටික මකලා අපි ආයෙ පටන් ගන්නවා මැයි මාසේ. හරි බ්‍රහස්පතින්දායින් තමයි අප්‍රේල් මාසේ ඉවරුනේ. එහෙනම් මැයි මාසේ පටන් ගන්නෙ සිකුරාදායින් කියලා අපිට අග්ගාලා ලියාගෙන ගන්න හදුමු. මැයි මාසේ පටන් ගන්නෙ මැයි පළවෙනිද වෙන්නේ සිකුරාදා. මොකද හේතුව අප්‍රේල් මාසේ ඉවරුනේ බ්‍රහස්පතින්දාකින්. හරි. එහෙනම් අප්‍රේල් මාසේ ඉවර වුණා බ්‍රහස්පතින්දා මැයි මාසේ පළවෙනිදා සිකුරාදා වුණා. අපි දන්නවා මැයි 29 මොකද්ද දවස කියලා. ඒත් සිකුරාදා වෙන්නේ. මැයි 30 එනම් සෙනසුරාදා වෙනවා. ඉතින් ඔච්චර අමාරු දෙයක්ද ළමයි? දැන් මේ මම මෙච්චර වෙලාව ගත්තේ මේ අර මුල ඉඳලා ආය කියලා දීපු නිසා. හැබැයි ඉතින් ඔයාලා මේක දැනගන්න ඕන රටාවක් තියෙන්නේ පළවෙනිද වෙන දවසමයි මේ මාසේ 29 වෙනිද වෙන්නේ. ඊට පස්සේ එක එක මාසෙට දවස් කීයද කියලා හොයාගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ වගේමයි අවුරුද්දක් දුන්නම ඒ අවුරුද්දට දවස් 365ද 366ද? ඒ කියන්නේ සාමාන්‍ය අවුරුද්දක්ද අධික අවුරුද්දක්ද කියලා හොයාගන්න ඔයාලා දැනගන්න ඕන. ඒ වගේමයි අවුරුද්දේ පළවෙනි දවස බදාදා නම් ඒ අවුරුද්දේ 365 වෙනි දවස බදාදාමයි කියලා ඔයාලා දැනගන්න ඕන. හදිසියෙ අධික අවුරුද්දක් නම් පළවෙනි දවස බදාදා නම් ඒකේ 366 වෙනි දවස වෙන්නේ බ්‍රහස්පතින්ද කියලා දන්නවා. මොකද 365 වෙනිදා බදාදා නම් ඉතින් 366 වෙනිදා බ්‍රහස්පතින්ද වෙන්නේ. ඔන්න සරල දේවල් ටික විතරයිනේ මතක තියාගන්න තියෙන්නේ. නේද? ඔච්චර දේවල් නෙමෙයි ඕවා. හරි? හැබැයි ඕවා මතකේ නැහැ ගණන් හැදුවේ නැත්තම්. මේ ගණන් හදන්න ඕන. ඒකයි මම එදාම එක ගාණක් කියලා දීලා ඔයාලට හදන්නේ කියලා අවස්ථාව දුන්නේ. ඒක හැදුවනම් ඒ හදපු මෙතන ළමයි අනිවාර්යයෙන්ම ඉන්නවා. ඒ වගේ ළමයි තමයි ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙන්නේ. ඕකත් කියන්න එපා. නැත්නම් නිකන් බොරුවට මම මෙතන ඉඳන් කෑ ගැහුවට වැඩක් නැහැ නේ. තේරුණාද? දැන් ඔය මම කියන දේවල්, ඒ කියන්නේ දැන් මම ඇත්තටම පුතේ කියන්නේ යම් දෙයක් වැදගත් කමක් තියෙන නිසා.
අවුරුදු 14ක් තිස්සේ මම ඔයාලා වගේ ළමයින්ට උගන්වලා තියෙනවා. ඒතකොට මම හොඳට බලලා තියෙනවා මේ කියන දේවල් කරන දරුවෝ ටික විතරයි පාස් වෙන්නේ. හරි? දැන් ඔයාලා හොඳටම දන්නවා අපේ පන්තියෙන් ඒ 41 දෙනෙක් පාස් වුණේ ඒ කියන දේ අහපු ළමයි. විශේෂයෙන්ම මම ඔයාලට කියන්න දෙක දෙයක්. ඒ 41 දෙනාම සමත් උනේ මම කියන දේ අම්මලා තාත්තලා අහගෙන හිටියා. ඒගොල්ලෝන්ගේ. ඒ අම්මලා තාත්තලා බලෙන් හරි ඒ ළමයින්ට කරා. ඒක නිසා පාස් වුණා. හරිද? ඕක තමයි ඇත්තටම වෙච්ච රහස. උණ දේ. ඒ උණ දේ ඒක. එතකොට ඉතින් ඔයාලටත් මෙහෙම chance එකක් ලැබෙන්නේ ඔය අම්මලා තාත්තලාත් පන්ති ඉඳන් අහගෙන ඉන්න අවස්ථාවක් ලැබෙන්නේ මම මේ ඔන්ලයින් උගන්වන නිසා. මම ආදිසි හරි නානෝයි පන්තියේ විතරක්ම කරා නම් ඔන්ලයින් කරේ නැත්තම් මේ chance එක ලැබෙන්නේ නැහැ. එතකොට අම්මලා තාත්තලා හොඳට තේරුම් ගන්න ඕන මේකෙන් ලබා ගන්න ඕන ප්‍රයෝජනෙ ඔයාලා. මම දන්නේ නැහැ ඉතින් මම උගන්වන දේ හොඳ නැහැ කියලා හිතනවා මගේ පන්තියෙන් අයින් කියලා වෙන පන්තියකට ගිහලා ඉගෙන ගන්න එක වෙනම දෙයක්. හැබැයි ඉතින් මම උගන්වන්නේ මේක තමයි ක්‍රමය මේ උගන්වන්නේ ඔන්ලයින් උගන්වන්නේ විශේෂයෙන්ම ඕගොල්ලන්ට ගෙදරදී වැඩ කරවන්න. මෙච්චර කියලාත් ඔයාලා වැඩ කරන්නේ නැත්නම් කමක් නැහැ දිගටම පන්ති ඉඳගෙන මගේ ක්ලාස් ෆීස් එක ගෙවාගෙන පන්තියේ ඉන්න. හැබැයි විභාගේ ෆේල් වුණාට පස්සේ කියන්න එපා හර්ෂසර්ගේ පන්තියට ආවා කියලා. තේරුණාද? වැඩ කරනවා නම් විතරක් පන්තියේ ඉන්නවා නම් මං ආසයි ඔයාලට. රයිට්? ඒ විතරක් නෙවෙයි ඔයාලගේ දෙමව්පියන්ට මට කතා කරන්න අවශ්‍ය වෙලා තියෙනවා හෙට අනිද්දම. මොකද හේතුව ඔන්ලයින් විතරක් ඉන්න දරුවෝ ඉන්නවා. හැබැයි ජීවිතේට මම මූණ දැකලා නැහැ. හරිද? කවුද සර් කතා කරන්න ඕනේ? මට හිතුණොත් මේ පන්ති ඉවරන ගමන් අම්මලට එන්නේ කියලා මම මීටින් එකක් තියනවා. තාම හිතුන්නේ නැහැ එහෙම. මොකද අද කරන්නේ නැහැ. මීටින් එකක් ගන්නවා අම්මලා තාත්තලාට අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. එහෙම නැත්තම් මට හොඳට මතක තියාගන්න. අපි මේ පන්ති දැන් නානෝය ගේනවා. ඊට පස්සේ ඔන්ලයින් දවස් දෙකක් කරනවා. එහෙම කරලා විභාගේ නිකන් ඔහේ පන්ති කරා කියලා මගේ පන්තියට ඔයා ආව කියලා විතරක්ම ශිෂ්‍යත් විභාගේ පාස් වෙන්නේ නැහැ පුතේ. හරිද? මගේ පන්ති නෙමෙයි තවත් පන්ති 10කට ගියන් ඔයාලේ අවශ්‍ය දේ කෙරෙන්නේ නැත්නම් ඔයාලකින් විභාගේ පාස් වෙන්න බෑ. ඕක තමයි ඇත්තම කතාව. තේරුණාද? මගේ පන්ති නැතුව වෙන කාගේ හරි පන්ති ගිහිල්ලා වුණත් අවශ්‍ය දේ ඔයාලා කරොතින් ගෙදරදී අම්මලා තාත්තලා අක්කලා අයියලාත් එක්ක එකතු වෙලා කරොතින් කොහොමවත් පාස් වෙනවා. පන්ති යන්නේ කාගේද කියන එක අදාළ නැහැ. හැබැයි දෙන වැඩ ටික කරන්න ඕන. පන්ති නොගියත් ඉස්කෝලේ ගිහිල්ලත් විභාගේ පාස් වෙනවා පාස් කරගන්න පුළුවන් ඔයාලට. ඇයි? ඒ ඉස්කෝලේ දෙන දේවල් හොඳට අහගෙන ඉඳලා වැඩ ටික හරියට තනියම ලස්සනට කරා නම් ගෙදර ඇවිල්ලා හොඳ ලකුණක් කරන් විභාගේ පාස් වෙන්න පුළුවන්. හරි? දැන් මේ ඔයාලගේ අම්මලා තාත්තලා හදන්නේ තවත් වැඩිපුර හොඳ ලකුණක් අරන් දෙන්න දරුවට හොඳටම පහසු වෙන්න තමයි මේ පන්තියකට දාලා තියෙන්නේ. හැබැයි ඉතින් පන්තියට දැම්ම පළියටම විභාගේ පාස් වෙන්නේ නැහැ. කියන දේවල් කරන්න වෙනවා. එහෙම නැතුව විභාගේ පාස් වෙන්නේ නැහැ. ඔහේ පන්තියට ඇවිල්ලා වාඩි වෙලා හිටිය කියලා විභාග පාස් වෙනවා නම් ඉතින් ගිය අවුරුද්දේ එහෙනම් කී දෙනෙක් පාස් වෙන්නේද? 95 දෙනෙක් පාස් වෙන්න එපා. පාස් වුණේ 41 දෙනා. ඒ කියන දේවල් පිළිවෙලට ලස්සනට කරපු නිසා. ඉතින් මම දන්නවා දැන් මෙතනත් ඉන්නව මේ පේපර් එකට උත්තර ලියපු දරුවෝ කිහිප දෙනෙක්. ඒ තමයි පාස් වෙන දරුවෝ. නොලියපු කට්ටිය ඉන්නවා. ඒ තමයි ෆේල් වෙන දරුවෝ. හැබැයි ඒ කට්ටියට පුළුවන් ඔන්න ඉදිරියේදී දෙන වැඩ ටික කරලා පාස් වෙන ගොඩට එන්න. හැබැයි ඉදිරියේදී දෙන වැඩ නොකර හිටියොත් ඒ කට්ටිය ඉතින් ෆේල් වෙන ගොඩේ. ඒ කට්ටිය එහෙම දිගට එහෙමම යනවා. හරිනේ? දැන් ඒ ගොඩවල් දෙකෙන් මොකක්ද තෝරගන්නේ කියලා ඔයාම තීරණය කරන්න. තේරුණාද? හැබැයි අර ෆේල් වෙන ගොඩේම ඉන්නවයි කියලා තීරණය කරපු කට්ටිය ලබන මාසෙ ඉඳලා පන්ති එන්න එපා. පැහැදිලි ඉන්නේ මගේ පුතාලට මම මේ කියන දේ. හරිද? ෆේල් වෙන ගොඩේ ඉන්න බෑ. පාස් වෙන ගොඩේ ඉන්නවනම් විතරයි පන්තියට එන්න ඕනේ. හොඳයි අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ජනවාරි 1ට යෙදෙන දවස කුමක්ද? ඒ කියන්නේ 2022 බුදු අම්මෝ. දැන් අපි දන්නේ 2019 ජනවාරි 1නේ. හොයාගන්න පුළුවන්ද කියලා බලමු. හොඳට කල්පනා කරන්න මං කියන එක. අපි හොයාගත්තා. කාට හරි ගැටලුවක්ද? සර් දක්වාත් එක්ක අතර කියන එකේ තේරුම මොකද්ද? රයිට්. ඒක කියලා දෙන්නම් බය නැතුව ඉන්න. චුට්ටක් කොහොම ඉන්න. දැන් මේකේ කොහේ හරි එහෙම එකක් තියෙද නෑනේ? නෑ. හදිසියද ඔයාලට දැම්මම දැනගන්න ඕනද? කෙටියෙන් කියන්න හරි අහ ප්‍රශ්නෙට උත්තර දෙන්න. හදිසිය හරි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තිබුණොත් 1 සිට 10 තෙක් දැන් මේක මම මෙහෙම කිව්වට ඔයාලට තේරෙන්නේ මේ ප්‍රශ්නකින්ම තමයි කතා කරන්න ඕන. හරි. තෙක් 1 සිට 10 තෙක් කියලා කිව්වොත් 1යි එකක් ගන්නවා 10ක් ගන්නවා. ඒ කියන්නේ 1 සිට 10 තෙක් තියෙන ඉරට්ටේ සංඛ්‍යා ඇහුවොත්
1 සිට 10 තෙක් ඉරට්ටේ සංඛ්‍යා ඇහුවොත් මොනවාද අපි ලියන්න පුළුවන් 2 4 6 8 10 කියලා මෙන්න මේ ටික ඔක්කොම අයිති වෙනවා 1 සිට 10 තෙක් කිව්වොත් 1 සිට 10 දක්වා ඇති ඉරට්ටේ සංඛ්‍යා කිව්වොත් එහෙම වුණොත් එහෙම මේ 10 කියන එක ගන්න බෑ 10 කියන එක අයිති වෙන්නේ නැහැ එහෙනම් අයිති වෙන්නේ 2 4 6 8 විතරයි ඔන්න ඔච්චරයි 1 සිට 10 දක්වා ඉරට්ටේ සංඛ්‍යා තියෙනවා right ඒ වගේමයි 1 සිට 1ත් 10ත් අතර කියලා කිව්වොත් 1ත් 10ත් අතර ඇති ඉරට්ටේ සංඛ්‍යා කිව්වොත් එක ගන්නත් බෑ එක කොහොමද ඉරට්ටේ නෙමෙයි එහෙනම් 2 එක කොහොමද අයිති වෙන්නේ නැහැ හොඳද 1යි 10යි දෙකම අයිති වෙන්නේ නැහැ අතර කිව්වොත් මේ දෙපැත්තේ දෙක අයිති වෙන්නේ නැහැ දක්වා කිව්වොත් මේ කෙලවරේ නැත්නම් දක්වා පැත්ත ගන්නෙ නැහැ තෙක් කිව්වොත් මේ මුලත් අගත් දෙකම ගණන් ගන්නවා ඕක තමයි කතාව රයිට් අපි යනවා ප්‍රශ්නෙට අපේ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ 2019 ජනවාරි 2 සිකුරාදා කියලා තිබ්බා අපෙන් අහනවා 2022 ජනවාරි 1ට යෙදෙන දවස කුමක්ද කියලා බලන්නකෝ 19 ජනවාරි 1 අපි දැන් හොයාගත්තා 2019 මම ජනවාරි කියලා ලියන්න ජනවාරි ඔන්න 1 මොකද්ද දවස සිකුරාදා කියලා මේ තියෙන්නේ 2නේ එහෙනම් ජනවාරි 1 වෙලා තියෙන්නේ බ්‍රහස්පතින්දා ඔන්න 2019 ජනවාරි 1 දාන්න ඉතින් අපි දැන් හොයාගත්තනේ මේ අවුරුද්දේ අන්තිම දවස නේ පළවෙනිද බ්‍රහස්පතින්දා නම් අන්තිම දවස කියන්නේ මේ අවුරුද්දේ අවසාන වෙන දවස මොකද්ද යොමාල් 2019 දෙසැම්බර් 31ට යෙදුන දවස මොකද්ද කියලා අපි හොයාගත්තා මොකද්ද උනේ මයික් ඔන් වෙන්නේ නැහැ නේ ඒක නෙමෙයි යොමාල් මයික් ඔන් කරන්න පුළුවන්ද ඔයාට හරි අපි දෙමාපියන්ට කතා කරනවා අද දවසේදී දැන් ඔයාලගේ අම්මට හයියෙන් කෑ ගහලා කියන සමහර විට ලයිට් ඇවිල්ලා ලයිට් නැතුව හරි මොනා හරි වෙලා ඇති මම දන්නේ නැහැ නමුත් දැන් මේ පන්ති ඉන්නේ 60යි ඔය 60 දෙනාගේ දෙමාපියෝ මට මෙතෙන්ට එන්න ඕන 7:30 නෙවෙයි 7:40 වෙද්දි හයියෙන් කෑ ගහලා කියන්න අම්මේ 7:40ට රැස්වීමක් තියෙනවා හරිසලට කතා කරන්න ඕන හැමෝම ඉස්සරහින් ඉන්න ඕන අම්මලා තාත්තලා වීඩියෝස් ඔන් කරගෙන ඉන්න ඕන රයිට් දැන් අපි කතා කරේ හරි මම ඇහුවේ 2019 ජනවාරි 1 අපි හොයාගත්ත බ්‍රහස්පතින්ද කියලා 2019 අන්තිම දවස ඒ කියන්නේ 12:31 නේද දෙසැම්බර් 31 නේ දෙසැම්බර් 31 හදාගන්න ඔයාලට ටක් ගාලා පුළුවන් රයිට් දෙසැම්බර් 31 හදාගන්න ඔයාලට ටක් ගාලා පුළුවන් දෙසැම්බර් 31 කියන්නේ මොකද්ද දවස කියලා දැන් අපි ඉගෙන ගත්තා කොහොමද හොයාගන්නේ කියලා ඉගෙන ගත්තා ඇත්තටම උජිත මේ මාසේ අන්තිම දවස මොකද්ද වෙන්නේ උජිත ලේවැල්ල සෝරි මේ අවුරුද්දේ අන්තිම දවස වෙන්නේ දැන් පළවෙනි දවස බ්‍රහස්පතින්දා නම් අන්තිම දවස මොකද්ද වෙන්නේ මම මෙහෙම අහන්න මේ අවුරුද්දේ පළවෙනි දවස බ්‍රහස්පතින්ද වෙලා තියෙන්නේ හරිනේ දැන් මේ දෙසැම්බර් 31 කියන්නේ මේ අවුරුද්දේ 365 වෙනි දවස 365 වෙනි දවස මොකද්ද වෙන්නේ පළවෙනි දවස බ්‍රහස්පතින්දා නම් 365 වෙනි දවස මතක තියාගන්න කියලා කිව්වෙම ඔච්චරයි ඔක. දන්න කට්ටිය අත උස්සන්න බලන්න. සර් මොකක්ද කියන්නකෝ නෑ මයික් ඕෆ් කරන් ඉන්න. සසිනි ටක් ගාලා මට කියන්න සසිනි උත්තරේ කියන්න. ආයෙසරක් කියන්නකෝ සසිනි කියන්න බලන්න. 365 වෙනි දවස. ඒ නම කිව්වා මයික් එක ඔන් කරන්නේ නෑ. සර් කීප එක තේරෙන්නේ නැහැ. සර් යොනා කියන්නේ දැන් සසිනි සසිනිගේ ඇහෙන්නේ නෑනේ සද්දේ. හරි සසිනි හරි. ඔයාගේ මයික් එකේ ගැටලුවක් තියෙන ඇහෙන්නේ නෑ. හරි. මට කියන්න බං ටක් ගාලා 365 වෙනි දවස මොකද කවිෂ තේජන්?
ජනවාරි කවිෂ මං අහන්නේ මේ ජනවාරි කවිෂ මං අහන්නේ 2019 ජනවාරි 1 බ්‍රහස්පතින්දා කියලා අපි දැන් ගානේ තියෙනවනේ. මම මේ නිකමට අහන්නේ දෙසැම්බර් 31 කවද්ද කියලා. 19 දෙසැම්බර් 31. ඒ බහස් ඒ බ්‍රහස්පතින්දා අපි දැන් මෙච්චර වෙල මේ කියන්නේ. බ්‍රහස්පතින්දා ඔව් ඉතින් අපි දන්නවා පුතේ පළවෙනි දවස බ්‍රහස්පතින්දා නම් අන්තිම දවස වෙන්නේ බ්‍රහස්පතින්දා නැත්නම් 365 වෙනි දවසත් එන්නේ බ්‍රහස්පතින්දා කියලා අපි මේ කට කැඩෙනකන් ගිය සතියේ කතා කරා අදත් කතා කරලා මේ අහනවා සමහරුන්ට මයික් ඔන් වුණාට සද්ද ඇහෙන්නේ නැහැ ගැටලු තියෙන්නේ ගැටලුවක් නැහැ ඒකට. හරිද? මේ ප්‍රශ්න වෙනවා. ඈ මයික් ඔන් කරලා හයියෙන් කට ඇරිනවා කෑ ගන්නවා මට ඇහෙනවා. ඒනකොට සද්ද ඇහෙන්නේ නැහැ. හරි. මට පේනකොට ඇහෙන්නේ නැහැ. ගැටලුවක් නැහැ ඒවා. රයිට්. දැන් එතකොට බලන්න 2019 අවසන් වෙන්නේ බ්‍රහස්පතින්දාගේ. දැන් අපිට ටක් ගාලා හොයාගන්න පුළුවන් නේද 2020 පටන් ගන්න දවස. හරිද? මෙන්න 2019 ඉවර වෙන්නේ බ්‍රහස්පතින්දාගෙන්. අපි ඒක හොයාගත්තා. ආයි පටන් ගන්නෙ මොකක්ද අවුරුද්ද? 2020. 2020 ජනවාරි පළවෙනිද කියන්නේ ඉතින් මෙන්න මේ දෙසැම්බර් 31ට පස්සේ දවස නේද? නේද? දෙසැම්බර් 31න් ඒ අවුරුද්ද ඉවරයි. ආයි පටන් ගන්නේ අලුත් අවුරුද්දක් 2020 ජනවාරි 1. ජනවාරි පළවෙනිදා. දිනෙද්දේශාන. 2019 ඉවරුනේ බ්‍රහස්පතින්ද දැන් නම කිව්වා මයික් ඔන් කරන්න ඕනේ. හරි 2019 අවසන් වුණේ බ්‍රහස්පතින්දගෙන්. ඒ අවුරුද්ද එතනින් ඉවරයි. ඊළඟ දවස තමයි 2020 ජනවාරි 1 වෙනිදා වෙන්නේ. එහෙනම් මට කියන්නකෝ 2020 ජනවාරි 1 වෙනිදා මොකද්ද දවස? සිකුරාදා ඉතින් අපි දන්නවා කලින් අවුරුද්ද ඉවර වුණා ඒ බ්‍රහස්පතින්දෙන් ඉවරුණා. ඊළඟ දවස තමයි මේ 2020 ජනවාරි 1. ඔන්න 2020 ජනවාරි 1 වෙලා තියෙනවා සිකුරාදා. හරිනේ. 2020 ජනවාරි 1 සිකුරාදා නම් දැන් පුංචි ගැටලුවක් තියෙනවා 2020 කියන වර්ෂයට දවස් කීයක් තියෙද කියලා ටක් ගාලා හොයා ගන්න ඕනේ. බැලූ ගමන් කියයි ඔයාලා 2020ට දවස් කීයද තියෙන්නේ කියලා. ටක් ගාලා මට කියන්න අපේ දුල්මිනි ටක් ගාලා මට කියන්නේ 2020ට දවස් කීයක්ද තියෙන්නේ? 366යි සර්. ඔව් පුතේ අපි දන්නවා මේක 4න් බෙදෙන වර්ෂයක්. 4න් බෙදෙන වර්ෂයක්. මේක අධික අවුරුද්දක්. මේ අවුරුද්දේ නම් තියෙන්නේ දවස් 366යි. ඔන්න මම ඒකත් ලියා ගන්නම්කෝ. දවස් තියෙනවා 366ක්. හැබැයි මේකේ පළවෙනි මේ අවුරුද්දේ පළවෙනි දවස වෙලා තියෙන්නේ සිකුරාදා. අපි එක දෙයක් මතක තියාගන්නයි කිව්වා. මොකක්ද? මේ අවුරුද්දේ පළවෙනි දවස සිකුරාදා නම් ඕනම අවුරුද්දක පළවෙනි දවස සිකුරාදා නම් 365 වෙනි දවස වෙන්නේ සිකුරාදා කියලා මතක තියාගන්නයි කියලා කිව්වා. හැබැයි 2020 අවුරුද්ද දෙසැම්බර් 31 කියන්නේ 366 වෙනි දවස. ඇයි හේතුව? එක දවසක් වැඩි ගීෂා. හරිනේ? එක දවසක් වැඩි පෙබරවාරි මාසෙට දවස් 29ක් වෙනවා. මේක අධික අවුරුද්දක් නිසා. ඒක නිසා දවස් 366ක් තියෙනවා. එහෙනම් අපි දන්නවා මේකේ 365 වෙනි දවසත් සිකුරාදා. හැබැයි අන්තිම දවස 366 වෙනි දවස එහෙනම් වෙන්නේ සෙනසුරාදා දවසක් තමයි ඒ දෙසැම්බර් 31 වෙන්නේ. හරි? 2020 දෙසැම්බර් 31 වෙන්නේ සෙනසුරාදා දවසක්. 365ක් තිබ්බනම් එහෙම අපි දන්නවා මොකද්ද? ඒ වෙන්නේ සිකුරාදාවක් කියලා. ඇයි පළවෙනි දවස් සිකුරාදා නිසා අන්තිම දවස 365 වෙනි දවස වෙන්නේ සිකුරාදාව. හැබැයි මේක අධික අවුරුද්දක් නිසා 366ක් තියෙන නිසා සෙනසුරාදායෙන් ඉවර වුණා. දැන් ඔන්න 2020ත් ඉවරයි. ඊළඟට තියෙන්නේ මොකද්ද? 2021. ඉතින් ඒක හරිම ලේසියිනේ. දැන් ඊළඟ අවුරුද්ද කියන්නේ 2021. දැන් මට ටග්ගාල උත්තරයක් දෙන්න 2021 1 නැත්නම් ජනවාරි 1 කියන්නේ මොකද්ද දවස කියලා ටග්ගාල මේකෙන් හොයලා මට කියන්න බලන්න. මේක මම ඇඳපු එක දිහා බලලා ටග්ගාල උත්තරේ කියන්න බලන්න අපේ කවුද අපේ ඕෂිඩි ටසිනි කියන්නකෝ බලන්න. 2021 ජනවාරි 1 කියන්නේ මොකද්ද දවස? ලක්ෂාන් රත්නායක කියන්න බලන්න. ඉරිදා සර්. ඔව් පුතේ අපි දන්නවා අවසන් උනේ එක කලින් අවුරුද්ද අවසන් උනේ සෙනසුරාදා. ඉතින් ඊළඟ දවස තමයි අලුත් අවුරුදු දවස නේද? 2021 1 ඒක තමයි ඉරිදා. ලක්ෂාන් ගොඩක් හොඳයි. හැබැයි මට පේන්නත් ඉන්න ඕන හොඳද? ඔයා ගොඩක් හොඳ බබෙක් වෙලා දැන් මම දන්න විදියට. හරි? හොඳයි. එතකොට ඔන්න 2021ක් ගැන නෙමෙයි අහන්නේ මේ 2022 ජනවාරි එකනේ අහන්නේ. එහෙනම් අපිට අංගල 2021ත් ඉවරයක් කරලා දාමු. ලක්ෂාන්ව මට කියන්න 2021
අන්තිම දවසේ කියන්නේ 365 වෙනි දවස. මොකද මේක සාමාන්‍ය අවුරුද්දක් 2021 කියන්නේ. එහෙනම් 2021 12:31. ඒ කියන්නේ පළවෙනි දවසේ ඉරිදා වුණා. 365 වෙනි දවස මොකද්ද කියලා පුතේ මං අහන්නේ. මොකද්ද වෙන්න ඕන? ඒ තිරිදස ඒ ඉරිදමයි. හරිනේ. ඕක තමයි රටාව. 365 වෙනි දවසේ ඉරිදා. එහෙනම් අපි දන්නවා ඉරිදයින් මේ අවුරුද්ද ඉවරයි. මේ 12:31 කියන්නේ මේ අවුරුද්ද අවසාන. ඊළඟට එන්නේ 2022. 2022 ජනවාරි 1 වෙනිදා තමයි ඊළඟ දවස. එහෙනම් අපෙන් අහලා තියෙන්නේත් ඒක. 2022 ජනවාරි 1ට යෙදෙන දවස කුමක්ද කියලා. මේකනේ ප්‍රශ්නේ. එහෙනම් මොකක්ද උත්තරේ ලක්ෂා? ලක්ෂා? ඉරිදා නෑ. ඒ අවුරුද්ද ඉවරුනේ ඉරිදැයි. ඊළඟට අපේ ඊළඟ අවුරුද්ද දැන් මේ 12:31 නේ ඉරිද වෙන්නේ. ඊළඟ අවුරුද්දේ පළවෙනි දවස මොකද්ද දවස? සඳුදා සඳුදානේ. ඔන්න අපිට උත්තරේ යන්තම් හොයාගත්ත සඳුදා කියලා. හරිද? මේක ඇවිල්ලා මේ කියලා දුන්නේ ඔයාට ගාන පැහැදිලි කිරීම. ගානේ ඇතුළ තමයි මේ කියලා දුන්නේ. ගාන හදන්නේ ඔහොම නෙවෙයි. තේරුණාද? මේ ගාන හදන විදිය නෙවෙයි මේ කියලා දෙන්නේ මම. මම මේ කියලා දෙන්නේ ඔයාට ගාන තේරුම් කරනවා. ගාන ඇරලා ලිහලා නේද? මේ හැමදේම කරලා තමයි මේ පෙන්නන්නේ. මේව ඔයාලා තේරුම් ගත්තට පස්සේ ගාන හදන හැටි මම කියලා දෙන්නම් ලස්සනට. කොහොමද වෙන්නේ ඕන කියලා. මේව තමයි ඉස්සෙල්ලම ඔලුවට යන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේ ගණන් ටට්ටක් ගාලා හදන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඔලුවට යන්න නම් ඌමනාවෙන් අවබෝධයෙන් අහගෙන ඉන්න ඕන. අහන දේවල් වලට උත්තර දෙන්න ඕන. නේද? එහෙම නැතුව අපිට ගණන් හදන්න බෑ. මම කිව්වා දෙමව්පියන්ට මෙතන ඉස්සරහට එන්නේ කියලා 7:40ට. අපි පන්ති අවසන් කරනවා මෙතන ඉගැන්වීම. ඔන්න කතා කරේ මෙන්න මෙතෙන්ටයි 2022 ජනවාරි 1ට යෙදෙන දවස විතරයි කතා කරේ. එතනින් පල්ලෙහාට ඔයාලා සියලුම දෙනා උත්තර ලියලා තියාගන්න ඕන. දැන් දෙමව්පියෝ උතන ඉස්සරහා ඉන්න ඕන. පන්තියේ තව දුරටත් දරුවෝ ඉන්නවනම් නැත්තම් හැමෝටම ලෙෆ්ට් වෙන්න පුළුවන්. පන්තියේ ඉදිරියට ඉගෙන ගන්නේ නැත්තම්. හරි? මගේ පන්තියේ ඉදිරියට ඉගෙන ගන්නේ නැහැ කියලා තීරණය කරනවා නම් ලෙෆ්ට් වෙන්න. දිගටම ඉන්නවනම් අම්මා හරි තාත්තා හරි ඔතෙන්ට ගෙන්නලා තියලා ඔයාලා යන්න පැත්තකට. හරි සුබ සන්ධ්‍යාවක් ඔයාලා දෙමාපිය හැමෝටම කතා කරන්න ආවේ උගන්නන්න ආවේ කතා කරන්න නෙවෙයි. නමුත් කතා කරන්න යෙදුන අතරමඟදී වෙච්ච සිදුවීම් හින්දා අපි කෙටි දැනුම් දීම් කිහිපයක් කරන්නම්. සූදානම් වෙලා නෙවෙයි. දෙමාපියන්ට කතා කරන්න සූදානම් වුණේ නැහැ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මෙතන ඉන්න ගොඩක් කට්ටිය මගේ ෆිසිකල් ක්ලාස් එකකට එනවා, නානෝ ක්ලාස් එකකට එනවා. මම ඒක දන්නවා. ඒ ආවට මම කියලා තියෙන්නේ ඔන්ලයින් පන්තියේ තින්න කියලා. හේතුව මොකද්ද? ගැටලුවක් කියලා දෙන්න ලේසිම ක්‍රමය ඔන්ලයින්. මොකද හේතුව මම විතරක් ගැටලු කියලා දීලා දරුවන්ට ගැටලු පුළුවන් වෙන්නේ නැහැ. මම මෙතන කියලා දෙන ගැටලු දරුවෝ ගෙදරදී අභ්‍යාසයේ යෙදෙන්නම ඕන නැත්තම් ගැටලු බැරි වෙනවා. හරිද? ගෙදරදී අභ්‍යාසයේ යෙදෙන්න නම් ගෙදර ඉන්න කවුරු හරි ගැටලුවක් හදාගන්න විදිය ඒ වගේ පොඩි හරි අවබෝධයක් තියෙනවනේ නැත්තම් දරුවොත් එක්ක මේ පහවසරේ ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙනවා කියන කතාව බොරු. හරිද? ඔයාලට මම කොහොමත් මම දැන් හෙට විතර මම අද රැයට මම දාන්නම් මේ 2000 මේ ලියපු පේපර් එක කලින් අවුරුද්දේ මේක ජනවාරි වල තිබ්බ පේපර් එක දෙනවා මම ඔයාලට. ඔයාලේ සමහර විට දරුවෝ උත්තරත් ලියලා ඇති ගොඩාරියක් කට්ටිය නැති කට්ටිය බලන්න. ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න නම් ළමයි හොඳට ගැටලු පුරුදු වෙලා තියෙන්න ඕන. අභ්‍යාසයේ යෙදিলা තියෙන්න ඕන. අලුත් ගැටලු එයාලා කරලා තියෙන්න ඕන. එතකොට මම දැන් ඔය කතා කරපු නිබන්ධනේ එක ගානයි එදා කියලා දුන්නේ. මොකද්ද? ඒ වර්ෂය පිළිබඳව එක කොටසක් කියලා දුන්නා. ඒ ගානේ තියෙන සියල්ලම මම දන්න විදියට මගේ දැනුම විදියට මම දරුවන්ට කියලා දෙන විදියට ලස්සනට ගැටලුව ලිහලා පෙන්නලා ඇති. හිතපු නැති කට්ටියන්ට වීඩියෝ එක බලන්න කියලා මම වීඩියෝ එකක් දාලා ඇති. හරි? ඒව ප්‍රයෝජනෙට ගන්න. ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න ඔන්ලයින් ක්ලාස් කරනකොට කවුරු හරි වීඩියෝ දෙනවද කියලා. වීඩියෝ දෙයි සතියෙන් විතර නැති වෙන්නේ. හැබැයි මම එහෙම දීලා නැහැ. ඔයාට විභාගයේ ලඟ වෙලත් ওই වීඩියෝ එකක් ඕනම් බලන්න පුළුවන් විදිහේ වීඩියෝස් තමයි දාලා තියෙන්නේ. හරි? ඒ ඔයාලගේ යහපත සඳහා තමයි එහෙම කරේ. ඒ විතරක් නෙවෙයි නානෝ ශිෂ්‍යත්ව පන්තියට එන දරුවම ඔන්ලයින් එකේ තියා ගන්නවා. ඇයි? ඒ මෙතනින් වැඩිපුර නැත්නම් මෙතන ඉන්න හැමෝම සමත් කිරීමේ උවමනාව තමයි මට තියෙන්නේ.
හැබැයි ඒ වුණාට මට තේරෙනවා මේ කට්ටිය කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ මේ මගේ පන්ති වලින්. හරි. මම මෙච්චර මහන්සි වෙලා ඔයාලට උගන්වන්න උත්සාහ ඔයාලා හිතන්න එපා. දරුවෝ ඔතන ඉස්සරහා වාඩි වෙලා ඉන්නවයි කියන එකත් ලේසි නෑ. හරි මම දන්නවා පැහැදිලිවම හරිම අමාරුයි. මම ඔන්ලයින් ඉගෙනගෙන තියෙනවා. ඒ අත්දැකීම මට හොඳටම තියෙනවා. සාමාන්‍ය පැය දෙකක් යනකොට අනිවාර්යයෙන්ම ඇති වෙනවා. පැය එකමාර පනිනකොට ආයි ඉගෙන ගන්න බෑ ඔන්ලයින්. මම ඒක නිසා සාමාන්‍යයෙන් මගේ පන්තිය පැයයි විනාඩි 15යි පැයයි උඩරිම උනොත් පැයයි 30න් මම නවත්තලා දානවා. මම දන්නවා කොහොමත් වැඩක් නෑ ඉතින් යාට උගන්නලා. ඒකින්ද තමයි කෙටි කාලයේ පන්ති තියෙන්නේ. හැබැයි කෙටි කාලයේදී දෙන්නේ අත්‍යවශ්‍යම දේ විතරයි. ඒක නිසා කරුණාකර මගේ පන්තියේ ඉන්නවා නම් වීඩියෝ එක ඔන් කරලා තියන්න ඕනේ. මං හිතන්නේ මම මීට කලින් දවසකට මේගොල්ලන්ට කිව්වද කොහෙද? ඒ විතරක් නෙමෙයි. සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් අහන්නේ මම දරුවෙක්ගෙන් මාසෙකට එක වතාවක් වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නය අහුවට පස්සේ මයික් එක ඔන් කරන්නේ නැතුව බලාගෙන ඉන්නවා නම් ගල්ගිල්ල වගේ සර්ට මොනතරම් තරහක් ඇති වෙනවද කියලා ඔයාලා හිතන්න. මොකද හේතුව දැන් මේ ඔයාට මගේ මූණ පෙන්නුනට ඔයා දන්නේ නැහැ මගේ ඇඟට මොනතරම් දාඩියක් දානවද කියලා පන්තියක් ඉවර වෙනකොට. ඒ තරම් පුදුමාකාර රස්නයක තමයි අපි ඉන්නේ. ඇයි හේතුව දරුවන්ට සර් පෙන්නුනේ නැත්නම් එහෙම උගන්නල වැඩක් නැහැ. හරිද? දරුවන්ට සර් පේන්න ඕන. ඒ වගේම නිබන්ධනේ පේන්න ඕන. ඉතින් සර් පේන්න සර් කරුවලේ දැන් ඔයාලගේ ෆොටෝ එක පොඩ්ඩක් බලන්නකෝ සමහරුන්ගේ කරුවලේ ඉන්නේ. සර් ඔය වගේ කරුවලේ හැංගිලා උගන්නන්න බෑනේ දරුවෙකුට. එතකොට මම මේ ලොකු දුකක් විඳගෙන මේ උගන්නන්නේ. ඔයාලා මට මුදල් ගෙවන එක ඇත්ත. කතාව හරි. හරිද? හැබැයි මුදලට සාධාරණ දෙයක් මම කරන්න ඕන. ඔයාලා හිතන්නේ දරුවා ඉස්සරහින් මේ ස්ක්‍රීන් එකක් ඉස්සරහින් තියලා සර්ගේ පාඩම අහගෙන හිටියයි කියලා දරුවා වැඩ කරනවා. ඒ ඇති කියලා හිතන්න එපා. ඔයාලා සල්ලි ගෙවනවා, දරුවා පන්ති යවනවා. දරුවා පාස් වෙයි කියලා හිතාගෙන ඉන්න එපා. හරිද? මම දරුවන්ටත් කිව්වේ මේකයි. දැන් මේ ලියපු සෙට් එකෙන් මගේ හිටිය 95න් 41ක් සමත් වුණා. ඒ සමත් උනේ මම කිව්ව වැඩ ටික කරපු නිසා හරියට. එහෙම නැතුව මගේ පන්ති ආවයි කියලා මේ 41ක් පාස් වුන්නේ නැහැ. ඒක අමූලික බොරුවක්. මට ලකුණු දාගන්න මම එහෙම කියන්නේ මම හින්ද තමයි පාස් වුනේ කියලා. අමූලික බොරුවක්. ගුරුවරයා හින්ද නෙවෙයි දරුවෝ ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙන්නේ. ගුරුවරයා කියන දේවල් මහන්සි වෙලා කරනව නම් විතරයි ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙන්නේ. හරි? මගේ පන්තියෙන් ඕනේ නැහැ. වෙන ශිෂ්‍යත්ව උගන්වන වෙන ඕන ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා උගන්වන ටික හරියට බලාගෙන ඉඳලා ගෙදරදී මහන්සියලා වැඩ කරනවා නම් පාස් වෙනවා. හැබැයි ගුරුවරයා දක්ෂ වෙන්න ඕන දරුවෝ ලව්ව ওই වැඩ ටික කරවන්න. මම මේ දක්ෂ වෙලා මම මේක ඔයාට පවරනොක් කරවන්න කියලා. මේ අද ඉඳලා අපි පටන් ගන්න හදන්නේ ශිෂ්‍යත්ව විභාගයේ සමත් කරන්න ඔයාගේ දරුවෝ. හරිද? ඒතකොට මම කියන විදිහට ඔයාලා වැඩ කරන්න ඕන. දරුවාට වැඩ කරවන්න නම් මගේ පන්තියේ දෙන වැඩ ටික අනිවාර්යයෙන්ම කරවන්න ඕන. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම ඉරිදා පන්තියේදී වැඩිහිටියෙක් දරුවා ළඟ ඉන්නම ඕන. ඒ විතරක් නෙවෙයි අනිත් පන්තියේදීත් ඔයාලා එක දිගටම ඉන්න බැරි වුණත් අනිවාර්යයෙන්ම දරුවා මොකද කරන්නේ? මෙයා අහගෙනද ඉන්නේ? පාඩමට සම්බන්ධ වෙලාද ඉන්නේ? අද මට අම්ම කෙනෙක් කතා කරලා කියනවා මගේ පාඩම යන අතරතුරේ වෙනත් ඩිවයිස් එකකින් YouTube එකේ සින්දුවක් අහනවා. ඒ දරුවෝ එහෙම තමයි. හැබැයි මතක තියාගන්න දරුවා කවුද කියලාත් අපි දන්නවා. දැන් මට ඒ තොරතුරු එනවා. මං හදිස්සියෙන් හරි පන්තිදී දැක්කනම් එහෙම එයාට අංකල රිමූව් කරලා අයින් කරලා දානවා පන්තිය. මම වෙලාවට දැක්කේ නෑ. ඉතින් ඒ ළමයි මොනවද කරන්න කියලා මට දකින්න නම් ළමයි වීඩියෝ එක ඔන් කරන්න එපා. හරි? එතකොට දැන් හදිස්සියෙන් හරි මට කවුරු හරි කතා කරලා කිව්වොත් මේ ළමයට කොච්චර කිව්වත් වීඩියෝ එක ඔන් කරන්නේ නෑ කියලා. එතකොට මොකද්ද මං දෙන උත්තරේ? මං අහනවා ඒ දරුවෝ ඔයාගේද කියලා. මට අහන්න තියෙන එච්චරයි. හරිනේ? මේ දරුවට කොච්චර වීඩියෝ ඔන් කරන්න කිව්වත් ඔන් කරන්නේ නැත්නම් දරුවෝ ඔයාගේද කියලා විතරයි මං අහන්නේ. ඇයි හේතුව? දරුවට නෙවෙයි chance එක දෙන්න ඕන. දරුවා කියන දේ නෙවෙයි අපි කරන්න ඕන. අපි කියන දේ දරුවා කරන්න ඕන. දැන් මේ ඉඳලා හදාගන්න නැත්නම් විභාගයේදී මං හිතන විදියට ගොඩ යන්න බෑ. අපි කියන එක බෑ. දරුවා කියන එක අපි අහලා වැඩක් නැහැ. මෙතන ඉන්නවා 30ක් විතර වීඩියෝස් ඔන් කරලා නැහැ. 30 දෙනෙක් විතර ඉන්නවා. හරි මම පෞද්ගලික දන්න කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය මට කතා එක දේවල් කියලා තියෙනවා. සමහර ඒවා සාධාරණ කතා තියෙනවා. සමහරුන්ගේ වීඩියෝ එක ඔන් කරන්න බෑ කැමරාවේ ගැටලුවක් තියෙනවා. ඒවා ගැටලු නෙවෙයි මං කියන්නේ. හැමදාම එහෙම වෙන්න බෑනේ. හරිද? මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. මම ඉස්සර නම් පන්ති කරනකොට 5 වසරේ දෙමව්පියෝ ඇවිල්ලා පිටිපස්සේ වාඩි වෙලා හිටියා. මං හිතන්නේ ඔයාලගේ අයියලා අක්කලා මගේ පන්ති වල සම්බන්ධ වුණා නම් දන්නවා. සාමාන්‍ය ප්‍රශ්න පත්‍ර පන්තියේ අම්මලා තාත්තලා තමයි පිටිපස්සේ ඉන්නේ. ඉස්සරහා තමයි දරුවෝ ඉන්නේ වාඩි වෙලා. සාකච්ඡා කරද්දී පන්තියේ පිරෙනවා අම්මලා තාත්තලා තමයි වැඩියෙන් ඉන්නේ ළමයිටත් වැඩිය. මේක තමයි ඇත්තම කතාව. මගේ පන්ති වල එහෙමයි වුනේ.
දැන් ඉතින් එහෙම පිරෙන්න ඕනේ නැහැ. ගෙදර ඉඳගෙන ඔයාලට ඉගෙන ගන්න පුළුවන් දරුවෝට උගන්වන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. මේ ගැටලු. තාම ගැටලු අපි කතා කරන්න පටන් ගත්තෙත් නැහැ. ඒ තරම් සංකීර්ණ ගැටලු තියෙනවා. දරුවන්ට එක සැරේ දෙසරේ නෙවෙයි 10 සැරයක් ඉගෙනුවත් බැරි වෙන ගැටලු තියෙනවා. හරිද? මේවා අපි හරියට කරන්න ඕන. අපි නිකන් බොරුවට සල්ලි වියදම් කරලා පන්තියේවල ළමයින්ගේ කාලේ නාස්ති කරලා ඔයාලගේ සල්ලි කාලය නාස්ති කරලා නිකන් අපතේ යවල දැන් බලන්නකෝ ප්‍රතිඵලාවට පස්සේ කී දෙනෙක් අඬනවද කියලා. හරි? කී දෙනෙක් අඬනවද? ඕක ඉතින් ප්‍රතිඵල එන්නම ඕන ඕ දැනෙන්න. ඉතින් මම මේ ඔයාලට කියන්නේ ප්‍රතිඵල එන්න කලින්. ඒ කියන්නේ සූදානම් වෙන කාලය තියෙනවා. අපි දැන් ඉඳලා එකතු වෙලා මේ දරුවෝ ඔක්කොම ටික සමත් කරගන්න උත්සාහ කරමු. එතකොට මට අද ඇත්තටම තරහ ගියා. හේතුව තමයි ප්‍රශ්නයක් ඇහුවම මයික් ඔන් කරලා නැතුව බලාගෙන ඉන්නවා. අර ශාසීනිකේ නම් ගැටලුවක් නැහැ. එයා ඔන් කරලා උත්තරේ දෙනවා මට ඇහෙන්නේ. මයික් එක කැඩිලානේ තියෙන්නේ. මයික් එකේ ගැටලුවක්නේ තියෙන්නේ. ඉතින් සමහර ළමයින්ගේ ප්‍රශ්නයක් ඇහුවම මයික් එක ඔන් කරලා නැතුව බලාගෙන ඉන්නවා. එතකොට මම තප්පර 30ක් විතර කාලය අපත යනවා. තප්පර 30 බලන්නකො මම ප්‍රශ්න 10ක් ඇහුවොත් එහෙනම් කොච්චර කාලයක්ද කියලා. හරි? එහෙම නාස්ති වෙන්න බෑ. මට දරුවෝ ඉගෙන ගන්නවා වගේම මට අවනත වෙන දරුවෝ ටිකක් මගේ පන්තියේ ඉන්න ඕන. සමහරවිට මෙතන ඉන්නවා නම් ගිය අවුරුද්දේ 5 වසරේ සෙට් එකේ හිටපු අම්මා තාත්තා කෙනෙක් කවුරු හරි ඉන්නවනම් මයික් ඔන් කරලා කියන්න අපේ දරුවෝ ටික මොන තරම් සංවර දරුවෝ ටිකක් වුණාද කියලා පන්ති අවසානයේ වෙනකොට. ඒගොල්ලෝ අඬනවා පන්තියේ නවත්තනකොට. ඒ තරම් ආදරේ ජීවිතේට. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නවා මේ මොන ඒ කට්ටිය ලොකු වුණත් ඔන්ලයින් ක්ලාස් එකකින් ඉගෙන ගන්න පුළුවන් විදිහට මම ඒ කට්ටියගේ විනය හැදුවා. එහෙමයි වෙන්න ඕන. ඔය පාස් වෙච්ච ළමයි, ෆේල් වෙච්ච ළමයි, ඒ හැම ළමයෙක්ම හොඳ සංවර දරුවෙක් බවට මම පත් කරා මගේ ඔන්ලයින් පන්තියේදී. ඔයාලා අහලා බලන්න හිටපු දෙමාපියන්. අපි එහෙමයි හදා ගන්න ඕන අපේ දරුවෝ ටික. ඒගොල්ලෝ 6 වසරේ ඉඳලා කාගෙන්වත් බැනුම් අහන්න නැතුව, ගුටි ගන්න නැතුව ලස්සනට ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනීම් කටයුතු ටික කරනවා කියලා මට දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ ලකුණු 152 ගත්තත් නැතත් ඒගොල්ලෝ දිගටම යනවා. එහෙමයි අපි දරුවෝ හදන්නේ. මගේ පන්තිවල මම උගන්වනවා නම් මගේ උගන්වන සෑම දරුවෙකුටම ඒම තත්වයකට තමයි මම ගෙන්නන්න මගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් ඒ බලාපොරොත්තුව ඔයාලගෙත් තියෙන්න ඕන. එහෙනම් බනිනව නෙවෙයි මේ හොඳද? මම මේ කතා කරන්නේ මේ මගේ දරුවා කියලා වාගේ දරුවා මගේ දරුවා කියලා හිතාගෙන තමයි මම කතා කරන්නේ. මම මේ උගන්වන දරුවෙක් විභාගයේ අසමත් වුණොත් ඒ අම්මා තාත්තා හිතින් දුක් වෙන තරමම මමත් දුක් වෙනවා. ඒක මේ හදවතින්මයි කියන්නේ ඇත්තම කතාව. ඉතින් අපිට මෙච්චර දැන් කල් තියෙනවා. ඔයාලා දන්නවා විභාගයේ තියන්න දැනට සාමාන්‍යයෙන් කතිකාවතක් වෙන්නේ ඔක්තෝබර් නොවැම්බර් කියන මාස දෙකෙන් එකක තමයි ඔයාලගේ දරුවෝ ශිෂ්‍යත්ව විභාගයට ලියන්න තියෙන්නේ. ඉතින් ඔන්න අපි අගෝස්තු වල නම් බොහෝ දුරට තියෙන නැහැ කොහොම හරි. අපි මේ මාසේ කිට්ටු වෙනකොට විභාගය ලියන්න දරුවෝ සම්පූර්ණ 100% හදලා තියන්න ඕන. ඒක හදන්නේ මෙහෙමයි මම චූටි පැහැදිලි කිරීමක් කරනවා කාලය අරගෙන. මොකද ආයිමත් මට ඔයාලට කතා කරන්න නැහැ. මම කාලෙකින් ආයෙ කතා කරන්නේ නැහැ. ඒක නිසා මම කරන්නේ ඉස්සෙල්ලම මෙහෙමයි. මාස 2යි මාස 3යි. මාස 3ක් යන්නට කලින් ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය තියරි පාඩම් ටික ඔක්කොම මම ඉවර කරනවා. ඒ කියන්නේ ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍යයි කියලා කියන්නේ 5 වසරේ මුළු විෂය නිර්දේශෙම නෙවෙයි. හරිද? ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයට අහන කොටසක් තියෙනවා. ඒ කොටස මම ආවරණය කරනවා මාස 3න් විතර. තව ඉදිරියේ මාස දෙකමාරක් යනකොට ඉවරයි මම පාඩම් උගන්වලා ඉවරයි. ඊට පස්සේ තමයි අපි පුනරීක්ෂණ අභ්‍යාස මාලාවක් තියෙනවා. ඊට පස්සේ තනිකරම තියෙන්නේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න. හරිද? ඒක මං හිතන්නේ දරුවෝ දැන් නම් ප්‍රශ්න පත්‍රය කිව්වහම ටිකක් නීරසයි වගේ. හැබැයි ඒ දවස්වල වෙනකොට මේ ළමයි හරිම ආසාවෙන් තමයි ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්නේ. මං ඒ தത്വෙට ගන්නවා. බය වෙන්න එපා චුට්ටක්වත්. ළමයි ප්‍රශ්න පත්‍රයට ආස කරනවා. ඒක මගේ පන්තිවල සිදුවෙන දෙයක්. හරි ඒක මම කරන්නේ. එතකොට දිගටම අපි ප්‍රශ්න පත්‍ර කරන්නේ. එහෙනම් ඔයාලා දැන් දැනගන්න ඉස්සෙල්ලම සිලබස් එක ඉවර කරන මාස 2කමාරක් 3ක් අතර ඊට පස්සේ පුනරීක්ෂණ අභ්‍යාස මාලාවක් යනවා. ඒ 4 වසර 5 වසර සියලුම අදාළ විෂය නිර්දේශ අදාළ විෂයන් ටික පුනරීක්ෂණ මාලාවක් යනවා. ඒක සාමාන්‍යයෙන් මාසයක් විතරයි. මාසයක්ම යන්නෙත් නැහැ. සති ගාණක් යයි. හැබැයි මෙහෙමයි. ඔයාලා ටට්ටක් ගාලා වැඩ කරෙන්න ඕන. හරිද? දරුවෝ ලව්ව වැඩ කරවන්න ඕන. එහෙම වුණොත් අපිට වැඩිපුර ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියා ගන්න පුළුවන් වෙනවා. හොඳට මතක තියාගන්න. මේ ගිය අවුරුද්දේ ලියලා ලකුණු 180 තමයි මගේ වැඩිම ලකුණ. ඒ 180 ගනිපු ළමයාගේ ලියපු ප්‍රශ්න පත්‍ර ගොඩ දැක්කොත් එහෙම පුදුම හිතෙනවා. මටත් පුදුමයි. ඒ හැබැයි සියලු ප්‍රශ්න පත්‍ර මම දීපු ඒවා. ඒ දරුවෝ 180 දෙන්නෙක් ඉන්නවා. එතකොට අනිකුත් දරුවෝ ඉස්කෝලේ මැඩම් ඉස්කෝලේ පන්තියෙන් කොටසක් වෙන් කරගෙන ඕගොල්ලෝ තමයි සමත් වෙන්නේ කියලා. හරිද? මගේ පන්තිය ඇවිල්ලා සමත් වුණ 163ක් ගත්ත එක දරුවෙක්.
ඒ දරුවා ඒ පාස් වෙන කොටේ නෙවෙයි හිටියේ. ඒක එක්තරා ඉස්කෝලේක මැඩම් කෙනෙක් වෙන් කරලා අරගෙන තියෙනවා මේ ළමයි ටික තමයි මගේ පන්තියෙන් පාස් වෙන්නේ කියලා. ඔය මගේ පන්ති ආපු දරුවෙක් ඒ ළමයා එතකොට පව් ඒ ළමයේ දුකෙන් වෙන පැත්තක හිටියේ ෆේල් වෙන කොටේ හිටියේ. මේ ඉස්කෝලේදී වෙච්ච දෙයක්. හැබැයි ඒ ළමයාට ලකුණු 163ක් ගත්තා. 163ක් අරගෙන ඒ ළමයා සමත් වුණා. ගුරුවරයාට හරි පුදුමයි කොහොමද සමත් වුනේ කියලා. ඒ අම්මයි තාත්තයි කට්ටියම ආව අපේ ගෙදර ඇවිල්ලා මට අඬ මේ කතන්දර කියන්නේ මේ දරුවන්ට වෙන දේවල්. හරි. මේ දරුවා 163ක් ගත්ත සර්. ගුරුවරයාට හරි පුදුමයි. දැන් අහනව ගුරුවරයා දරුවා කොහෙද පන්ති ගියේ කොහොමද මෙහෙම ලකුණක් ගත්තේ? ගුරුවරයාට මාර. ඔන්න මෙච්ච දේවල්. හරි. ඊට පස්සේ ඒ තාත්තා මට කිව්වා සර් එවපු එක ප්‍රශ්න පත්‍රයක්වත් කරන්න නැතුව හිටියේ නෑ කිව්වා. ඒක තමයි රහස. හරි. ඔය පේපර් එකෙන් පේපර් එකට වෙනස්. පේපර් එකේ සාමාන්‍යයෙන් මම දෙන නිබන්ධනයක් යම්කිසි රටාවක් තියෙනවා. ඒ කියන්නේ කෙරෙන්න ඕන ක්‍රමානුකූලව තමයි ඕව දෙන්නේ. තේරුණාද? සමහර විට හිතෙයි දැන් ඔය මම දීපු ඔය අවුරුදු ගණන් අමාරුයි මේව ළමයිට තේරෙන්නෙම නැහැ කියලා. තේරෙන්නේ නැහැ තමයි ඒක මම හොඳටම දන්නවා. ඊට විතර නෙවෙයි සර් වේගෙන් උගන්වනවා කියලා. මම හොඳටම දන්නවා. මම වේගෙත් වැඩි. බය වෙන්න එපා. හරිද? දැන් සමහර විට ඔයාලා දන්නේ නැහැ ගිය අවුරුද්දේ ඔන්ලයින් එක කියන්නේ දැන් ඔයාලා වගේ ඔන්ලයින් එකට හුරු වෙලා හිටියේ නෑ ගිය අවුරුද්දේ ළමයි ටික. හරි? ඔයාලා වගේ හුරු වෙලා හිටියේ නෑ ගිය අවුරුද්දේ ඔන්ලයින් පන්තියේ දරුවෝ. ඒගොල්ලන්ට මාර අප්සෙට්. මේ ඉස්සෙල්ලම උගන්වද්දි දැන් ගිය අවුරුද්දේ විභාගෙ ලියපුවොත් කට්ටිය මුළු අවුරුද්ද පුරාම ඔන්ලයින් ඉගෙන තමයි ලිව්වේ. ඒගොල්ලෝ ළඟට ආව නම් එහෙම ඔයාලා හිතා ගන්නකො කොහොමද පාස් වෙයිද කියලා. ඔන්ලයින් ඉගෙන තමයි ඔය 41 පාස් වුනේ. එතකොට මේගොල්ලෝ ඔන්ලයින් මේ ඉගෙන ගනිද්දි මට මුලින් අම්මලා තාත්තලා කතා සර් කරන ගැටලුව හොඳයි ලස්සනයි තේරෙනවා. හැබැයි සර් වේගෙ වැඩි. අපේ දරුවට කරගන්න බෑ සර් වේගෙන් කියනවා. මෙහෙම කෝල්ස් එනවා. මං කිව්වා හරි ඉතින් ඒ මගේ වේගෙනේ. මට බෑ ඔයාගේ දරුවගේ වේගෙට ගණන් හදන්න. ඔයාගේ දරුවෝ විභාගේ පාස් වෙන්න ඕන නම් මේ යන වේගෙට හදන්න වෙයි කියලා. තරහත් වුණා කට්ටිය. ඇත්තටම කියනවනම්. හරිද? හැබැයි පන්තිය ඇතෑරියේ නෑ පන්තිය ආවා. මේගොල්ලෝ මාස 2යි 3යි යනකොට ඒ දරුවෝ සර්ට වැඩි වේගෙන් ගණන් හැදුවා. ඊට පස්සේ අම්මලා ආඩම්බරෙන් මට කතා කරනවා සර් අපිට හිතන්නත් බෑ ළමයිට අංගල ගැටලු හදන මේ විභාගෙ කිට් වෙනකොට එහෙම. ඇත්තටම ඒක තමයි වෙන්න ඕන. දරුවන්ට වේගය පෙන්වන්න ඕන. මෙහෙම වේගෙන් ගණන් හදනවා කියලා පෙන්වන්න ඕන. වේගය ඕන ඉතින්. ඇත්තනේ කතාව. ගුරුවරයාට බෑ දරුවගේ වේගෙන් හදන්න. හරි? දරුවෝ එන්න ඕන ගුරුවරයාගේ වේගයට. දරුවා අපිව පහු කරගෙන යන්න ඕන. ඕක තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. ඉතින් වේගය කියන එක ඒක ළමයි හදාගනි. ඒක ගැන බය වෙන්න එපා. හැබැයි ළමයි උනන්දු කරවන්න. පන්තියේ මේ කියලා දෙන දේ, එදිනෙදා කියලා දෙන දේවල් ළමයිගේ ඔළුවට යන ළමයි පොඩ්ඩක් ඔයාලා උනන්දු කරවන්නේ දැම්ම ඉඳලා පිටිපස්සේ ඉඳන් වැඩේ කරගන්න. එහෙම වුණොත් ඔයාට අඬන්න වෙන එකක් නැහැ. ඒ වගේම ලොකු මුදල් පාසල් වලට දෙන්න අවශ්‍යතාවයකුත් වෙන එකක් නැහැ. ඇයි හේතුව මෙතන ඉන්න හැමෝම මම දන්න විදිහට මෙතන ඉන්න හැමෝම හොඳ ඉස්කෝලේකට දාගන්නනේ දරුවා නේද? හොඳ ඉස්කෝලේකට සමත් කරගෙන හොඳ ඉස්කෝලේකට දාගන්න තමයි මේ ශිෂ්‍යත්ව පන්තියකට එවන්නේ. ඒක නිසා දැන් මාසෙකට සාමාන්‍ය රුපියල් 2000ක් 2500ක් වගේ වියදම් කරලා මේ තව මාස 6කින් 8කින් විතර විභාගයකට ලියලා හොඳ ඉස්කෝලේකට දාගන්න පුළුවන් chance එකක් තියෙනවා. එහෙම නැත්නම් ඊළඟ chance එක තමයි ලක්ෂ 5ක් 6ක් ඉස්කෝලේකට දීලා සමහර විට ඉස්කෝලෙත් නැති වෙලා සල්ලිත් නැති වෙන අවස්ථාවක් තියෙනවා. මේවා සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා. එතකොට මේ ඔප්ෂන්ස් දෙකෙන් එකක් ඔයාලා තෝරගන්න. සමහර විට අර දෙවෙනි ඔප්ෂන්ස් එක හිතාගෙන හිටියොත් එහෙම ජීවිතේට හොඳ ඉස්කෝලයකට දරුවෝ දාගන්න බැරි වෙනවා. ඉතින් මේ සරල දෙයක් නේ තියෙන්නේ. දරුවගේ මොලෙත් හදලා හොඳ ඉස්කෝලයක් දාගන්න තරම් නේද? ආයෙ එතනින් එහාට කතා දෙකක් නෑ. ඕකනේ වෙන්න ඕන. ඒ නිසා අපි මේ කෙටි කාලය තුල සෑහෙන මහන්සියල වැඩ කරමු. ඒ විතරක් නෙවෙයි මම ඔයාලට ඔය එවන නිබන්ධන හැම එකක්ම print කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ගණන් ටික ලියලා දෙන්න පුළුවන් අම්මට හරි තාත්තට හරි. නැත්නම් ඔයාගේ වැඩිමහල් දුවෙක් පුතෙක් ඉන්නවනේ එයාට කියලා හරි ලියලා දෙන්න පුළුවන්. මොකද හේතුව මේක කියන්න print out ගැනීම අපි දන්නවා මේ දවස්වල එක්ක මිල වැඩි, කොළ නැහැ, තින්ත නැහැ. ඔය ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒක නිසා සෑම නිබන්ධනයක්ම print out ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ තියෙන අභ්‍යාසය කරා නම් ඇති. සමහර මම දැම්මුතින් ගැටලු රාශියක් තියෙන නිබන්ධනයක් එහෙම දාලා තියෙන්නේ. ඒවේ ප්‍රශ්නාංකේ දාලා ගැටලුව බබාට කියවලා කටු වැඩේ වෙන පොලේක කරලා ප්‍රශ්නාංකේ දාලා උත්තරේ දාලා හරි තියන්න ඕන. මේක පිළිවෙලකට කරන්න අමාරුයි වැඩේ. හැබැයි ඉතින් අමාරුවෙන් හරි කරගත්තොත් ඔයාට තමයි දිනන්න පුළුවන් වෙන්නේ. හරිද? තේරුම් ගන්න මේ කියන දේවල් වලින් ඇතුළාන්තේ ගොඩක් තියෙනවා. අර්ථ ගොඩක් තියෙනවා. ඒක ඔයාලා තම තමන්ගේ බුද්ධි මට්ටම් වලින් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට තව මොන හරි ඔයාලට මොන හරි ගැටලුවක් තියෙද්දි දැන් එතකොට මම මේ කියන ප්‍රධාන හේතුව තමයි මගේ පන්ති ඉන්නවනම් මයික් වීඩියෝ එක ඔන් කරගෙන ඉන්න ඕනි.
හරිද? වීඩියෝ එක ඔන් කරගෙන ඉන්න ඕන. කාට හරි වීඩියෝ එක ඔන් කිරීමේ මොන හරි අපහසුතාවයක් තියෙනවා නම් මොන හරි වීඩියෝ එක කැමරා එක කැඩිලා නම් මොනවා හරි එහෙම ගැටලුවක් තියෙනවා නම් ඕෆ් කරගෙන හිටියට කමන්නේ මට කෝල් කරලා කියන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒක කැඩිලා කියලා. හැබැයි දිනපතා මේක ඕෆ් කරගෙන මේ දරුවා මොනවද කරන්නේ කියලා මට පේන්නේ නැත්නම් ඒ දරුවන් පිළිබඳ වගකීමක් මට ගන්න බෑ කියන එක මම ඔයාලට මතක් කරනවා. හරිද? මොකද මගේ පන්ති හේටියට මගේ ගෲප් එකේ හේටියට මේ මිනිස්සේ ඉගෙන ගන්නවද නැද්ද කියලා මට පේන්නේ නැපෑ. හරි මම මේ උගන්වන අතරතුර ළමයි මොනවද කරන්නේ කියලා මම බල බල තමයි උගන්වන්නේ. නැත්නම් මේ පුංචි ළමයිනේ. මම දන්නවා අම්මලා තාත්තලාට හැමතිස්සෙම ඔතෙන්ට වෙලා ඉන්න බෑ. කොච්චර වැඩ තියෙද? අපේ ගෙවල් වල අපි දන්නවනේ. අම්මට බෑනේ ඇත්තටම ඉන්නේ. නේද? ඈ මම තාත්තා කෙනෙක් හින්දා තමයි මෙහෙම මේ වගේ වෙලාවලට උගන්වන්නේ. අම්මලට ඕක කරන්න බෑ. වැඩ රාශියක් තියෙන ළමයි ඉන්නකොට. ඒක නිසා වීඩියෝ ඔන් කරලා ඉන්න කියන හදිසි හරි ඔන් කරන්න කිව්වත් ඔන් කරන්නේ නැත්නම් කුටියක් දෙන්න ගැටලුවක් නැහැ. ළමයට ගහන්න ඕනේ. මම නම් ගහනවා පන්ති වලදී ගහනවා. ඒකත් කියන්න ඕන. වැඩ කරගෙන ඉන්න වෙනවා. විශේෂයෙන්ම මේ ෆිසිකල් ක්ලාස් එකට එන ළමයි ඒ කියන වැඩ කරගෙන ඉන්න නැත්නම් ඉතින් කුටි ගන්න නම් වෙනවා. කට්ටියට හොඳටම. හරි. එතකොට ඉතින් ඔන්ලයින්ම තිබ්බනම් හොඳයි කියලා. අම්මලා තාත්තලා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. right. බොහොම හොඳ පන්තියක්. හොඳ දෙමාපියෝ ටික මොන හරි ගැටලු නැහැ. ඒ කියන්නේ අපි මේ කරගෙන යන ක්‍රමයේ ගැන මොන හරි දෙයක් එහෙම තියෙනවා නම් බය නැතුව කතා කරන්න. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව ඔයාලගේ ළමයින්ට මම උගන්වන්නේ. ඔයාලට ඕන දේ තමයි මමත් කරන්න ඕනේ. ඉතින් මම කරන දේම හරි කියලා මම එහෙම තීරණය කරන්නේ නැහැ. ඔයාලගේ අදහස් මට ඕනේ වැඩේ කරගෙන යන්න. හරි. එහෙම මොන හරි කියන්න තියෙනවා නම් කියන්න. සමහර කෙනෙකුට කාලය උගන්වනවා මදි කියලා කියන්න පුළුවන්. බය නැතුව කියන්න. ඒව මම මගේ එහෙම මොන හරි එහෙම අඩුයි කාලය අඩුයි මදි අනම්මන ඒව තියෙනවා නම් කියන්න. මම එතකොට කියන්නම් මේකට හේතුව මේකයි. ඉදිරියේදී මෙන්න මෙහෙම කාලයක් අපි කරන්න ඕන. ඒ කතන්දර ඔක්කොම ඔයාලා දැනගන්න ඕනේ. නැත්නම් සර් මොකද්ද මේ කරන්න හදන්නේ? ඔයාලා දන්නේ නැහැ. මම විතරයි දන්නේ. ඒක ගැලපෙන්නේ නැහැ නේ. හරියන්නේ නැහැ නේ. කරගෙන යන්න බෑනේ. ඒකයි මම කියන්නේ. මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. එහෙම එකක් නැහැ. අන්න කියන්න. ඉරිදට ක්ලාස් එක මේ ෆිසිකල් කියන්නේ ක්ලාස් එක ගිහිල්ලා කරනවා කියලා කිව්වද Zoom classes නැතුව මොබයිලට? ඔව්. ඒක මෙහෙමයි වෙන්නේ. ඉරිද පන්තියේ සාමාන්‍ය ඉරිද මගේ පන්තියේ ප්‍රශ්න පත්‍ර පන්තිය. ප්‍රශ්න පත්‍ර පන්තියට අපි දැන් ඉදිරියේදී නිබන්ධනය ඔයාලට ඒ කියන්නේ පේපර් එක PDF එක ඔයාලට එවලා ඒක උත්තර ලියවලා ගෙදරදී සාකච්ඡා කරන එක නෙවෙන්නේ. පේපර් එක එහෙමනම් කරන්නේ නේද? ඒක මම හිතනවා මේ අපි දැන් ටික දවසක් එහෙම කරනවා. ටිකක් දවස් ගියාට පස්සේ මම ප්‍රශ්න පත්‍ර පන්තිය 90 පටන් ගන්නවා. මොකද හේතුව ගිය අවුරුද්දේ මට ලොකු ගැටලුවක් වුණා. ඔය ළමයි 41ක් පාස් වුණාට ඇත්තටම පාස් වෙන්න හිටියේ තව ළමයි 10ක් විතර. මේ ඇත්තම කතාව. හරිද? ඒ කියන්නේ 51කට වැඩිය පාස් වෙන්න හිටියා මේ ළමයි සෙට් එකේ. හැබැයි 10 දෙනාම ඒ 152කට වඩා වැඩියෙන් ගන්න බැරි වුණයි 150යි 151යි 149යි 148යි ළමයි 10කට වැඩි 12ක් 15ක් විතර ඉන්නවා 148 49 50 51 මේ පාස් වෙන්න හිටපු ළමයිනේ ඒගොල්ලන්ට ගැටලුවක් වුණා කාලයට උත්තර ලියන්න බෑ හරිද මම කවදා එක දවසයිනේ ප්‍රශ්න පත්‍රයකට ලියුවේ ඒගොල්ලන්ට නානුවේ ශිෂ්‍යත්ව පන්තියට ගෙනල්ලා එක දවසේ යාලට අන්තිම සෙමිනර් එක විතරයි කරේ අනිත් ඔක්කොම කරේ ඔන්ලයින් ඒකට මේ ළමයිගේ කාලය අපි හදාගන්න වෙනවා දැන් ඉඳලා තේරුණාද ප්‍රශ්න පත්‍රයකට ලියන්න එක තැන වාඩි කරවලා තියාගන්න ඕන මේවා තමයි අපි දරුවන්ගේ හදන්න ඕන ඒක නිසා මම නානුවේ ශිෂ්‍යත්ව පන්තියට ඒ කියන්නේ ඉරිදා නානුවේ ශිෂ්‍යත්ව පන්තියට ළමයි ටික ගෙන්න ගන්නවා ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න ඒ ගෙන්න ගන්නේ දැම්ම නෙවෙයි තව සමහර විට මාසයක් වගේ ගියාම ওই සිලබස් එකේ අන්තිම හරිය යනකොට තමයි මම ප්‍රශ්න පත්‍ර ඔයාලට දෙන්නේ මෙන්න මේව කරන්න කියලා හරිද මේ ප්‍රශ්න පත්‍ර ලියනකොට මම ගෙන්න ගන්න මම පණිවිඩය දෙන්න ප්‍රශ්න පත්‍ර පන්ති අපි නානුවේ ශිෂ්‍යත්ව පන්ති පටන් ගන්නවා තව මාසෙකින් කියලා හිතා ගන්නකො එතකන් අපි ඔන්ලයින් කරනවා ඉරිද පන්තිය ඊට පස්සේ ඉරිද පන්තිය ඔන්ලයින් එක වෙනස් වෙනවා වෙනත් දවසකට යනවා ඔන්ලයින් එකත් යනවා බය වෙන්න එපා කියන්න ගැටලු තියෙනවා අහන්න සර් ඔව් දැන් දෙවනි කොටසට ඉංග්‍රීසි තියෙනවානේ ඔව් ඉංග්‍රීසි කොටස එතකොට ඒ ටික කොහොමද කරන්න ඕනේ කියලා දැන් සිංහල වලට නම් පද පොතක් දුන්නා ක්‍රියාකාරකම් පාදක වචන තියෙනවද නැත්නම් ඔව් තියෙනවා සමහර විට ඔයාලගේ ඔය ඉස්කෝල වලින් එහෙම දෙයි ඉංග්‍රීසි වලට කියලා ගුරුවත් පොතේ තියෙන අන්තිම පිටු 3ක් විතර තියෙනවා ඒ ටික දී පාඩම් කරන්න කියලා ඒ වෙන්නේ නැහැ පේපර් එකේ ඉංග්‍රීසි වලට ඒ වෙන්නේ නැහැ ප්‍රශ්න පත්‍රයේ එන්නේ වචන දෙකක් තුනක් එයි නැත්නම් රූපයක් එයි ඉංග්‍රීසියෙන් ලියන්න එහෙම නැත්නම් වාක්‍යය වචන ටික මාරු කරලා වාක්‍ය නිවැරදි කරන්න කියලා එනවා
එහෙම නැත්නම් හිස් තැන පුරවන වාක්‍යයක. is හරි හරි the හරි ඔය මොකක් හරි එහෙම වචනයක් දාන්නනේ. ඒ එන සෑම වචනයක්ම සෑම වාක්‍යයක්ම සෑම පින්තූරයක්ම ඔයාලගේ ඔය ඉංග්‍රීසි පොත් දෙකක්ද තුනක්ද තියෙනවනේ. ඒ පොතේ තියෙන වචනයක් හෝ වාක්‍යයක් තමයි වෙන්නේ. වගකීමෙන් කියන්නේ මේක. අර ගුරුවත් පොතේ තියෙන අන්තිම පැත්තේ තියෙන ඒවා ඉස්සර සිලබස් එකකින් දුන්න පේපර් එකට. මේ පේපර් එකට එහෙම දෙන්නේ නැහැ. එහෙනම් ඔයාලා කරන්න තියෙන්නේ මොකද්ද? 4 වසරේ ඉංග්‍රීසි පොත් දෙකක් තියෙනවා. නේ රීඩින් එකයි වර්ක් බුක් එකයි මම දන්න විදියට. ඒ රීඩින් බුක් එකේ තියෙන වචන ටික ඒ ඔයාලා බලාගෙන යනවා පාඩම් ටික බලාගෙන යනවා සරල වචන තියෙන්නේ ඔය සත්තුන්ගේ නම් ටිකක් තියෙයි වාහන ටිකක් තියෙයි ඕනේ තියෙන්නේ නේද? ඕව දැම්ම ඉඳලා කියවන්න. රයිට්? ළමයට ස්පෙලින් පාඩම් කරන්න ඕන වචන ටික පාඩම් කරවන්න. මමත් දෙනවා. හැබැයි දැම්ම නම් හම්බ වෙන්නේ නැහැ කොහොමද ඉංග්‍රීසි වචන ටික සහ වාක්‍ය ටික. ටිකක් විභාගයට මාසයකට විතර කලින් තමයි මම දෙන්නේ. හැබැයි ඉතින් ඊට කලින් ඒ ළමයි පාඩම් කරලා හිටියොත් තමයි අර මං දෙන වචන ටිකත් පුළුවන් වෙන්නේ. දැම්ම දෙන්න බෑ ඒවා. එහෙම කරන්න බෑ. තේරුණාද? ඒක නිසා දැම්ම ඉඳලා අර ටෙක්ස්ට් බුක් එකයි වර්ක් බුක් එකයි මේ වැඩ ටික ලස්සනට කරවන්න. ඉංග්‍රීසි වල ලකුණු තියෙන ඉංග්‍රීසි දෙමළයි දෙකටම තියෙන ලකුණු 7යි. ওই ලකුණු 7 නැතුව විභාගේ පාස් වෙන්නත් බෑ. හරි? දෙමළ ටික මම දෙනවා පිළිවෙලින්. ඉංග්‍රීසි ටිකට අර පොත්වල වැඩ ටික කරවන්නේ. ඒක ඉස්කෝලේදී උගන්වන ඉංග්‍රීසි ටික හොඳටම ඇති. ඒ ලකුණු 4 ගන්න. බය වෙන්න එපා ඒක. වෙන? සර් ඔව්. සර් වැරදි ප්‍රශ්නයක් නම් සමා වෙන්න. නෑ. කියන්න. සර් දෙන පේපර් වල ඒ එදාට කරන පේපර් එක වගේ තව පේපර් එකක් දෙන්න බැරි වෙයිද සර්? හෝම්වර්ක් එකක් වගේ බබාලට සමහර ඒවා තියෙනවා සර් අපිට ප්‍රශ්න හදලා දෙන්න තේරෙන්නේ නැති ඒවා. එහෙම නම් දෙන්න බෑ. ඇත්තම කියන්නද? අනේ සෝරි සර් තරහ ගන්න නෑ එපා. හරි. ඔයාගේ ඉල්ලීම මට තේරෙනවා. ඇයි දන්නවද ඇත්තටම දෙන්න බෑ කියන්නේ? එහෙම දෙන්න ගියොත් එහෙම එකක් තමයි දෙමව්පියන්ට කරන අසාධාරණයක්. ඔච්චර print out ගන්න බෑ ලියන්න බෑ. ඒ මොනොත් මට ඕන වැඩේ වෙන්නේ නැහැ. ඒක තමයි එකක්. දෙවෙනි එක තමයි මම නිබන්ධනයක් හදනවා කියන්නේ සාමාන්‍ය විනාඩි 10න් 15න් පැයෙන් හදන්න බෑ. ඇත්තම කතාව. හරිද? නිබන්ධනයක් හදන සමහර විට මම දවස් 3ක් විතර වෙහෙසලා එක නිබන්ධනයක් හැදෙන්නේ. සමහර නිබන්ධනයක් දවසේ මුළු රෑම මම සමහර වෙලාවට නිදාගන්නේ බෑ. අපේ ওই මැඩම්ලා එහෙමත් මෙතන ඇති. ඒ කට්ටිය නම් දන්නවා. සාමාන්‍යයෙන් රෑ 12ක් පහු වෙනවා. ඒ නිසා නිබන්ධනයක් හදනවා කියන එක ලේසිත් නෑ. ඊට වැඩිය මහන්සියලා මං හැදුවත් අරක තමයි කතන්දරේ. අර ඕනම එක නෙවෙයි එතකොට දරුවට යන්නේ. අභ්‍යාස ඔයාලා හොයන්න එහෙම දෙන්න යන්න එපා. මම අර ගණන් දැන් අද කරේ අපි මොකද්ද ගුණ කිරීම පාඩමනේ. ගුණ කිරීම පාඩමට ඕන අභ්‍යාසය මොකද්ද? පෙළ පොතේ ගුණ කිරීම පාඩම. එතනින් එහාට මොනවත් කරන්න එපා. හරිද? ඊට පස්සේ හදිසි හරි අම්මා හිතාගෙන ඉන්නවා නම් ගැටලු අපි කියලා දීලා මේ ගැටලු ඔයාලට දෙන්න බෑ. ඒක ටිකක් අඩුවක් කියලා බය නැතුව ඉන්න. ඇති වෙන්න ගැටලු හම්බ වෙනවා ඉතිරියේ. මේ තාම ගැටලු අර ලිහෙලිය මේක ඇතුලේ තියෙන්නේ මොනවද? ඒ පෙන්වීමක් විතරයි කරන්නේ. තාම ගැටලු විසඳන්න අපි පටන් ගත්තේ නැහැ. හරිද? ඒ ප්‍රශ්න වල ඒ ඔයාලට තියෙන ගැටලු වලට උත්තර ලැබෙනවා ඉදිරියේදී. බය වෙන්න එපා චුට්ටක්වත්. අනිත් එක තමයි හදිසියෙන් හරි ඔයාලා දැනටමත් හිතාගෙන ඉන්නවා නම් මගේ එකාට කොහොමවත් ගැටලු නම් විසඳන්න බෑ. මොකද නෑ එහෙම කියලා හිතනවා නම් ඒ කතාව ඔයාටම කියාගන්න වෙයි. විභාගෙට මාස 2ක් විතර තියෙද්දි. හරි? ඔයාලා හිතාගන්න බැරි ගැටලු වලට දක්ෂ දරුවෙක් කරනවා මම මගේ පන්තියේ ඉන්න දරුවෝ ටික. ඒ නිසා චුට්ටක්වත් සැක හිතන්න බෑ. හැබැයි මෙහෙමයි. වැඩ ටික නම් කරන්න ඕනේ. නැත්තම් ඉතින් ගැටලු නෙවෙයි මොකක්වත්ම බැරි වෙනවා. මේ දෙන වැඩ ටික හරියට කරන්න. එහෙම වුණොත් ඔයාලගේ ওই තියෙන හිතේ තියාගෙන ඉන්න ගැටලු බෑ ගැටලු තමයි අමාරු කියන එකට උත්තරේ ලැබෙනවා. ඔයාලට බය වෙන්න චුට්ටක්වත්. මම මේ කියන දේ විශ්වාස නැත්තම් මගේ පන්තියේ කලින් හිටපු අම්ම කෙනෙක් හරි දරුවෙක් හරි අල්ලගෙන ඇත්තද මේ යකා කියන්නේ කියලා පොඩ්ඩක් අහලා බලන්න. හරිද? එතකොට ඔයාලට උත්තරේ ලැබෙනවා ඕකට. හරි. වෙන මොන හරි තියෙද? භාෂිතාගේ මයික් එක ඇහෙන්නේ නැහැ නේ. නෑ ඇහෙන්නේ නැහැ. හරි. අම්මා ඔයාගේ ගැටලුව මට කෝල් එකක් දෙන්න මේ කිව්රුනාම. හරි. වෙන කවුරුත් නැහනේ. එහෙනම් සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. ලස්සනට වැඩ ටික කරන් යන්. මෙතන ඉන්න මේ සියලුම දෙමාපියන්ගේ දරුවෝ ටික සමත් විය යුතුයි මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයෙන්. හරිනේ? ඒක තමයි මගේ බලාපොරොත්තු. ඒකට ඔයාලා හැමෝම මට උදව් කරන්න. අපි කරගෙන යන් ඉදිරියට ලස්සනට වැඩේ. එහෙනම් රැස්වීම අවසන් කරනවා. සියලුම දෙනාට සුබ රාත්‍රියක්.
Good night. Good night.